නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දෝතක සූත්‍රය පාරායන වර්ගයේ 5 වෙනි සූත්‍රය. මේක ඉගෙන ගනිද්දිත් මේකෙත් දැන් අපි ධර්මය කියලා කියන කාරණාව විවිධ කරුණු වලට අපි ලඝු වෙලා තියෙනවානේ. ඒ කියන්නේ දැන් ධර්මයක් කියනවා නම් අපට ඇහෙන්නට ඕනේ පංච උපාදානස්කන්ධය, පටිච්චසමුප්පාදයක්, ධාතු ආයතන කියන අපි ධර්මය කියලා ඉගෙනගත්ත ඒ පාරිභාෂික වචන ඉදිච්ච විවහාර ඉදිච්ච වචන ටික අපට ඇහෙන්නට ඕනේ ධර්මයක් කියන කාරණාවට. නමුත් සැබෑම ධර්මයක් කියලා කියන්නේ ප්‍රායෝගික ප්‍රතිපදාවක් සිදුවෙන විදිහට ඉස්මතු කරන වැඩපිළිවෙලක්. සක්කාය නිරෝධය කියන එක ප්‍රායෝගිකව ඉස්මතු වෙන විදිහට පැහැදිලි කරන වැඩපිළිවෙලක තමයි ධර්මය කියලා කියන්නේ. දැන් මේ සූත්‍රය ගත්තාම මේ සූත්‍රය අපට පේන අපි විවහාර කරන ධර්මය කියන ඒ වචන පදවලට රිංගගත්ත විග්‍රහයක් නැහැ. මේ සූත්‍රය මුළුල්ලේ ගත්තාම එහෙම විග්‍රහයක් නැහැ. එතකොට අපට මේක තුලින් දෝතක මානවකයා ප්‍රතිපදාවකට කොහොමද යමුනේ කියන ප්‍රශ්නයක් තරනගින්න පුළුවන්. අයි අපි ඉගෙන ගත්තේ වචන විවහාර ටික නැති නිසා. හැබැයි අපි හරියට දැනගත්තොත් ධර්මයේ කියලා කියන්නේ ප්‍රායෝගිකව ප්‍රතිපදාව සක්කාය නිරෝධත්වය ඉස්මතු කිරීම කියලා අපේ ප්‍රශ්නේ පැනනගින්නේ නැහැ. එතකොට සක්කාය නිරෝධ කියන ප්‍රතිපදාව ඉස්මතු වීමට ප්‍රධානම කාරණාව සහ මූලික එකම කාරණාව සත්‍යවාදී දහමක් පෙන්වන කෙනෙකුගේ හඬට අවනත වීම. ඒක තමයි පරතෝච ගොහසේ කියන කාරණාව. ඒකට අනුගත වීමේ සිදුවෙන වැඩපිළිවෙල තමයි ඒ තුලින් පැන නගින දේ අනුව මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරය. ඔන්න ඔය කාරණාව සිදුවීම තුලින් තමයි සැබෑම සක්කාය නිරෝධ ප්‍රතිපදාව සිදුවන්නේ. ඒ කාරණාව දැන් අපි බලෙන් කොච්චර කරන්න උත්සාහ කරත් බලෙන් අපට කරන්න බෑ. දැන් අපට බලෙන් කෙනෙකුට අනුගත වෙනවා කියන එක ප්‍රතිපදාත්මකවම සිද්ධ වෙනවා නම් ඒක සක්කාය නිරෝධ ධර්මයක් වෙන්නේ නැහැ. මොකද බලෙන් යමු වීමේ ගතිය අයිති තමන්ගේ කෝණයට. එහෙනම් ඒක සක්කාය නිරෝධයක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්නේ නැහැ කියලා අපි එහෙම ප්‍රතිපදාවක් අපි ඉන්නද්දි හුරු කරන්නේ නැතුව හිටියොත් එහෙම ඒකට අනුගත වෙන වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව එතනින් මෙහා පැත්තේ තියෙන කාරණාවේ තියෙන්නේ තනිකරම තමන්ගේ කෝණයට අදාළ කාරණාවේ සත්භාවය. එහෙනම් තමන්ගේ කෝණයට අදාළ කාරණාවේ සත්භාවයට ඉඩක් නොවෙන්නට නම් තමන් හිදිච්ච තැනදී තමන් මැදිහත් වෙලා කරුණු දෙකක් තියෙනවා අනුගත වීම කියන කාරණාව සිද්ධ වෙන්න. තමන් මැදිහත්. හැබැයි ඒක අපි තේරුම් ගන්න ඕනේ ප්‍රතිපදාවෙන් සක්කාය නිරෝධය කියන කාරණාව සිද්ධ වීම නෙමෙයි. ඒක අපට බලෙන් කරන්න බෑ. හැබැයි අපි ඉන්නවනම් මම ඉන්නවනම් මම යෙදෙනවනම් මට කරන්න දෙයක් තියෙන්නට ඕනේ. හැබැයි මම ඉන්නවනම් මම යෙදෙනවනම් මට කරන්න ඕන කාරණාව මමම සක්කායම තහවුරු වෙන දෙයක් වෙන්නත් බැරි වෙන්නට ඕනේ. අර ප්‍රතිපදාවට අනුගත වෙන්නටත් ඕනේ. ඒකට තියෙන කාරණාව තමයි එකක් සත්‍යවාදී
කෙනෙක් සත්‍යවාදී දහමක් ඉස්මතු කරනකොට ඒ දහමේ ස්වභාවය තමයි හිතන්න යමක් තියෙන එක. හිතන්න යමක් ඇති බව ඇහුණ තැනදී ගන්නෙ මම. හැබැයි මට ඒ තුලින් හිතන්න එකක් තියෙනවා. දැන් එතනදී එක පැත්තකින් අපට තියෙනවා අපේ පැත්තේ තහවුරු වීමක් තියෙනවා. ඇයි මට හිතන්න දෙයක් හම්බුණා. හැබැයි හිතන්න දුන්න කාරණාවේ සිදුවීම මට හිතන්න දුන්න දෙයක් වුණාට මට හිතන්න දෙයක් ලැබුණට මගේ කෝණය තහවුරු වෙන්නට අවශ්‍ය වෙන විදිහේ ඉඩක් නෙමෙයි දීලා තියෙන්නේ. ඒක නිසා අපට හිතන්න යමක් හම්බුණාට පස්සේ ඒ කාරණාව එක්ක හිතීමට අපි යමු වෙනට ඕන. ඒක තමයි අපට අපි ඉන්නේද්දි කරන්න පුළුවන් ප්‍රධානම කාරණාව සත්‍යවාදී කෙනෙකුට. අනිත් එක තමයි අපට හැම වෙලෙම දැන් ප්‍රතිපදාවෙන්ම සක්කාය නිරෝධයක් වෙනවා නම් අපේ කෝණේ අදාළ රාමුවට කටයුත්තකට කිසිදු විදියකින් ඉඩක් ඉන්නේ නැහැ. ප්‍රතිපදාවෙන් සක්කාය නිරෝධයට අනුගත වෙනවා නම් එතකොට එහෙනම් අපි ඉන්න තැනදී අපට කරන්න පුළුවන් වෙන කටයුත්තකදී ඊළඟට අපි කරන්න ඕන දේ තමයි ඒ අපි හිතාගෙන ඉන්න කාරණා එක ඉන්නේ නැතුව දැන් හිතන්න මේ හම්බෙලා හිතන එක එකක්. අනිත් එක තමයි අපට ඕන කාරණාව ඉන්නේ නැතුව අපි බාහිරට අනුකූල වූ කටයුත්තක් කරන්නට. ඔන්න ඔය කාරණා දෙක එක අපි තුල වැඩෙනවා කරුණු කිහිපයක්. එකක් තමයි සත්පුරුෂ භාවය, කීකරු භාවය, ගුණවත් භාවය. අනිත් එක තමයි හිතන ගතිය. ඔන්න ඔය කරුණු ඔක්කොම ටික වැඩෙනවා. ඔන්න ඔය කාරණා ටික වැඩෙන තැනදී දැන් මමනේ කරන්නේ. මම කියතර මම කරන්නේ. මේ කරුණු ටික වැඩෙන තැනදී තමයි පරසෝච ගොහසයයි යෝනිසමනසිකාරයයි කියන සිදුවීමට ඉඩක් තියෙනවා. එතෙක් සිදුවීමට ඉඩක් නැහැ. අපි ඒක වෙයිනේ කියලා හිතාගෙන ඒකට අදාළ වෙන විදිහේ කටයුත්තක් නොකළ හිටියොත් කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් මේ පාරායන වගේ මේවා ටික ගත්තට පස්සේ මේ අයට තිබිලා තියෙන ලක්ෂණ ওই ටික තිබිලා තියෙනවා. එතකොට ඒ ලක්ෂණ ටික තිබීම නිසාම අර කියන කරුණ අනුව වූ සිදුවෙන හික්මීම වැඩපිළිවෙලක් බවට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්නේ අසාමාන්‍ය විදියට. දැන් මේකේ පැහැදිලි වෙනවා මේ හිරු දැක්කා වගේ කියනවා. අර ලස්සන ගාථා ටිකක් තියෙනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්නේ අසාමාන්‍ය විදියට. කියලා දෙන කාරණාව තුල හිතන්න යමක් ඇති බවක් අරගෙන තමයි ඒ කාරණාව ගැන හිතන්නේ. එතකොට ඒ කරුණු ටික සිද්ධ වෙලා තියෙනවා. ඒක එක්ක කොටනගිච්ච දෙයක් තමයි ප්‍රතිපදාවෙම සක්කාය නිරෝධ යෝනිසමනසිකාරය කියන කාරණාව. එහෙම නැතුව වෙන කාරණාවක් එක්ක නෙමෙයි. ඉතින් ඒ කරුණ මේකේ හරිය ලස්සනට ඉස්මතු වෙනවා මේ දෝතක මානවක පුච්ඡාවේදී දෝතක සූත්‍රයේදී. අපි බලමු එහෙනම් ඒක ඉස්සෙල්ලාම පළවෙනි ගාථාව කියමු. මම කිව්වම කියන්නේ පුච්ඡාමි තං භගවා බ්‍රූහි මේතං පුච්ඡාමි තං භගවා බ්‍රූහි මේතං වාචාභිකංඛාමි මහේසි තුයිහං වාචාභිකංඛාමි මහේසි තුයිහං තව සුත්වාන නිඝෝසං සික්ඛේ නිබ්බාන මත්තනෝ මේකිතර අනිත්‍ය වගේම තමයි ප්‍රශ්න කරන එකක් තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගෙන් මම ප්‍රශ්න කරනවා. පුච්ඡාමිතං භගවා භාග්‍යවතුන් වහන්සේගෙන් මම ප්‍රශ්න කරනවා. මෙන්න මේ ප්‍රශ්න මම භාග්‍යවතුන් වහන්සේගෙන් කරනවා. මට ඒ කාරණා විසදා දෙන සේක්වා. ඒ කරුණ මට වදාරන සේක්වා. බ්‍රෝහිමේතං ඒ කරුණ මට වදාරන්න කියලා කියනවා. වාචාභි කංකාමි මහේසි තුයිය. මහේසි කියන්නේ මහා ඍෂීන් වහන්සේ. නුඹ වහන්සේගේ වචනේ මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. කියන්නේ ඒකම කැමැත්තෙන් ඉන්නේ. අභිකංකාමි වාචා වචනේ
මහේෂ් මහා ඍෂින් වහන්සේ මහේසිතු යන්න වහන්සේගේ මහා ඍෂින් වහන්සේ දැන් මොන ප්‍රශ්නයක් අහන්න යන්නේ. දැන් මම මේ කලින් සූත්‍ර ටිකෙත් පැහැදිලි කරා මේ ප්‍රශ්න අහන්න යන විදිහ තුළම අමුතු අනුගත වීමක් තියෙනවා. අමුතු නැමියාවක් තියෙනවා. ඒ කියන්නේ වෙන කිසිදු බලාපොරොත්තුවක් නැතුව යොමු වීමෙන්ම තමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් අපට සමහර වෙලාවට තියෙන ප්‍රශ්නයක් අහනකොට අවංක ප්‍රශ්නෙට වඩා අපේ ඒකේ කොටු වෙච්ච නිරවුල් භාවයක් මොකක් හරි කරුණක් තියෙනවා. ඒකත් එක්ක තමයි ආයේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපි මෙතන රිලැක්ස් වෙලා මෙතන නිදහස් වෙලා නැහැ. නිදහස් නොවියයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපිට අනුගත වීම නිවැරදි වෙන්නේ නැහැ. මේ පැත්ත සම්පූර්ණයෙන් නිදහස් භාවයක් තියෙච්ච තමයි ප්‍රශ්නේ නිවැරදි ප්‍රශ්නේ. එතකොට දැන් මෙයාලගේ තියෙන ගතිය තමයි එයාලගේ කිසිම කාරණාවක් නැහැ. ඒ කරුණු සම්බන්ධයෙන්. එතකොට ඒ කියන්නේ ඉදමෙව සත්‍යං කියලා ගන්න කිසිදු කාරණාවක් ඉදිරිය නැහැ. ඒ නිසා සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙනවා. එතකොට ඒ සම්පූර්ණයෙන්ම යොමු වෙලා ඒ අහන ප්‍රශ්නේ විදිහත් එක්ක අර අනුගත වීම කියන කාරණාව අර්ථාන්විත වීම එතන ලැබිලා තියෙනවා. අර්ථාන්විතව සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි හිතන්න යමන්නේ දෙන්නේ. ඒක අනුව එතකොට හිතනවා. ඉතින් දැන් ඔන්න කියනවා භාග්‍යවතුන් වහන්සේගෙන් මම ප්‍රශ්නයක් අරගෙන ආවේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්න මට ඒක විසඳලා දෙන්න. මම මේ වචනේ කැමැත්තෙන් භාග්‍ය මහරිෂින් වහන්සේගේ වචනේ මම කැමැත්තෙන් තමයි මම මේ ඉන්නේ. ඒ කියන්නේ මේ වචනේ මම මේ බොහෝ කැමැත්තෙන් ඉන්නේ. නිකන් අභිකංකාමී. බොහෝ කැමැත්තෙන් මම මේ වචනේ කෙරෙහි ඉන්නේ කියනවා. තවසුත්වාන නිග්ඝෝසං සික්ඛේ නිබ්බාන මත්තනෝ. ඊළඟට තමයි නුඹ වහන්සේගේම ඒක අහලා තවසුත්වාන නිග්ඝෝසං මේ නුඹ වහන්සේගේ මේ නිග්ඝෝසය කියන්නේ හඬ දැන් ඇහෙන කාරණා බලන්න මේ හඬ ඒකට දීලා තියෙන දේ නිග්ඝෝසය කියනකොට දැන් ධර්මය අහනවා කියනවට වඩා යම් කිසිත් භාව්‍යත්වයක් ඒ කියන්නේ මේ භාවත්වයක් ස්වභාවත්වයක් යම් තත්වයක් ආරෝපණය කරන්නේ නැතුව එහෙනම් දැන් යම් තත්වයක් යම් භාවත්වයක් ආරෝපණය කරනවා නම් ඒක මැන්නේ මම නෙවෙයි. ඒ කියන්නේ යම් මේකට වටිනාකමක් කියන්නේ අර මේ යම් අර්ථකථනයක් යම් නිර්වචනයක් භාවත්වයක් ආරෝපණය වෙනවා නම් ඒක මැන්නේ මම. දැන් ඒ හඬ විතරයි. එතකොට ඒ හඬ කියන කාරණාවේදී අර තමන්ගේ නිර්වචනයේ පැත්තට කිසිම ඉඩක් නැතුව ඒ ඇහෙන දෙයටම තන ගිහිලා තියෙනවා. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේගේ නිග්ඝෝෂය කියන්නේ හඬ තමයි අහන්නේ. නුඹවහන්සේගේ හඬ අහලා සුත්වාන සික්ඛේ නිබ්බාන මත්තන. අන්න නිවීමත්වයේ සඳහා මම හික්මෙනවා. ඒ කියන්නේ හික්මීමටම යොමු වෙනවා නිවීමත්වයේ සඳහා. මොකද නිවීමත්ව ස්වභාවය ඒ සඳහා මම හික්මෙනවා. දැන් එතකොට දැන් මේ අය නිවීමක් කියන කාරණාවක් දැන් දන්නවනේ. මොකද ප්‍රතිපදාව විමුක්තිකාමීනේ. දැන් මේ අහන පළවෙනිම ප්‍රශ්නේ නිවීම ගැන අහන්නේ. ඒ නිවීමට යන හික්මීමක් ගැන අහන්නේ. එතකොට ඒ හික්මීම සම්පූර්ණ බාහිරින් කතා කරන්නේ. ඔබ වහන්සේගේ ඒ හඬ අහලා ඒ නිවීමට සඳහා හික්ම. එතකොට දැන් අර තමන්ගේ ස්වභාවත්වයට කිසිදු ඉඩක් නැහැ. එතකොට දැන් දන්නවා තමන්ගේ ස්වභාවත්වයේ කියන කාරණාවේ ඇවිලෙන බවක් තියෙනවා. ඒ தත්වයක් තියෙනවා. එතකොට ඒ කාරණාව නැතුව අර හඬ එක්කම හික්මෙන්නම් කියලා කියන්නේ. දැන් බලන්න යොමු වෙන ගතිය, අනුගත වීමේ විදිය මෙන්න මේ සියලුම කාරණා මේ පළවෙනි ප්‍රශ්නේ තුලින්ම මේ දෝතකගේ යොමු වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණාවක් බලන්න දැන් මෙයාලත් ධර්ම විනයක් දන්න ප්‍රතිපදාවක් කුරු කරපු අයනේ. දැන් අද අපේ සමාජය වගේ නෙමෙයිනේ අසාමාන්‍ය ප්‍රතිපදාවක් ඥාකින්චඤ්ඤායතනෙ කියන්නේ. එතකොට මේ ප්‍රතිපදාවක් කුරු කරපු අය. එහෙම ප්‍රතිපදාවක් කුරු කරපු අයට තමන්ගේ තියෙන ඒ කෝණය, තමන්ගේ තියෙන රාමුව, තමන්ගේ තියෙන යථාර්ථවාදී කියන මොනවද ධර්ම විනයක් කියන එකට කිසිදු විදිහකින් ඉඩ නැතුව. දැන් අද අපේ සමාජය ගත්තොත් එහෙම මෙයාලා පුරුදු කරපු දේවල් පුරුදු කරන ඒ දර්ශනයක් නැහැ. එතකොට එහෙම නැතුව තියෙද්දිනේ අතහරින්න බැරිකමක් තියෙන්නේ. läග්ගගෙන ඉන්න බවක් තියෙන්නේ. එතකොට මෙහිම තියෙනකොට කොහොම එහෙනම් läග්ගන්නේ? අන්න බලන්න සත්‍යවාදී කෙනාගේ ලක්ෂණේ හැම වෙලෙම සත්‍ය හොයන ගතිය. සත්‍ය හොයන ගතිය හැම වෙලෙම තියෙනවා නම් ඒ කෙනෙකුට අර කිසිදු විදිහකින් කියන්නේ සත්‍ය වෙන කඩි උපරිම තියෙනවා නම් යෙදෙන කාරණාවක් එක්ක läග්ගගෙන ඉදීමේ ගතියක් එන්නේ නැහැ. එතකොට දැන් කාමයන් කියන කාරණා කොහොමද දෙන්නේ නැහැ. දැන් මේ අනික් ධර්ම විනයක් එක්කවත් අර läග්ගගෙන ඉන්න ගතියට වඩා හැම වෙලෙම තියෙන හොයන ගතිය.
එතකොට ඒකත් එක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේකත් මම කිව්වම කියන්නේ. තේනහා තප්පං කරෝහි ඉදේව නිපකෝ සතෝ ඊතෝ සුත්වාන නිඝෝසං සික්ඛේ නිබ්බාන මත්තනෝ. ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මේ සිද්ධිය ගත්තාම සම්පූර්ණයෙන්ම තමන්ගේ කෝණයකට අදාළ කාරණාවකට කොටු වෙන්නේ නැතුව අනුගත වීමෙන් යමක් බලාපොරොත්තුෙන් ඉන්නවා. එහෙම ඉන්නේ නැද්දි ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් ඒ ගතිය බලන්න. දැන් මේ ගතියට අලුතෙන් අහපව දෙයක් පදයකට කොටු කරගෙන තමන්ගේ පැත්තේ නිරවුල් භාවයකට යන දෙයක් දෙන්න ඕනද? අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව මේ යොමු වීමම අසාමාන්‍යයි. දැන් ඒ යොමු වීම තුළ තමන්ගේ පැත්තකට ඉඩ ඇවිදිලා නැහැ. දැන් එහෙනම් බුදුරණවහන්සේ සදාහරනවා එහෙනම් ඉදේව නිපකෝ නිපක කියන්නේ නුවණින් යුක්ත. මෙහිම නුවණින් යුක්තව සතිමත්ව ආතප්පා වීර්ය කරව කියනවා. කරෝති වීර්ය කරව කියනවා. දැන් ඒතකොට බලන්නකෝ මේ නුවණින් දැන් නුවණ ගැන විග්‍රහ කරෙත් නැහැ. සතිය ගැන විග්‍රහ කරෙත් නැහැ. වීර්ය ගැන විග්‍රහ කරෙත් නැහැ. ඊළඟට ඒක බෝධිඅංගයක් කියන කතාවක් කතා කරෙත් නැහැ. එහිම කිසි දෙයක් කතා කරන්නේ නැතුව කියනවා. හරි එහෙනම් මෙහිම දැන් මේ කරුණ එක්කම කතා කරන්නේ නුවණින් යුක්තව සිහියෙන් යුක්තව වීර්ය කරන්න කියනවා. ඊළඟට තමයි ඊතෝ සුත්වාන නිග්ඝෝසං සික්ඛේ නිබ්බානෝ. ඊතෝ දැන් බලන්නකො මේ හරි සුන්දර කාරණාව මේන් නිකුත් වන හඬ අහලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අර ඒ කියන්නේ දැන් නිවැරදිවම සක්කාය නිරෝධ භාවයක් එක්ක යමු වෙන ගතියක් ඉස්මතු වුණා නම් ආයි තව කෙනෙක් ඉන්නවා කියන කාරණාවකට යමු වෙන්නේ නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වෙනවා මේ දැන් ඉදේව මෙහිම හික්මෙන්න කියනවා. ඊතෝ මෙහිම නිකුත් වෙන සද්දය අහලා. මෙහිම හික්මෙන්න කියනවා. මෙහිම නිකුත් වෙන සද්දය මෙයින් නිකුත් වෙන සද්දය අහලා අන්න නිවිමත් වේ සඳහා හික්මෙන්න කියනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ කියපු කාරණා ටිකේදී දැන් අපි හොඳට බැලුවොත් හරි දැන් පංච උපාස්කන්ධය බලන්න, පටිච්චසමුප්පාදේ බලන්න. දැන් ඒ කතාව මොකක්වත් නැහැ. මොකද ඒවා යම් කිසි කෙනෙකුට විචක්ෂණය කරන්න ඉන්න තැනත් එක්ක දුන්න කරුණ. දැන් මෙයාලගේ තියෙන ගතිය සම්පූර්ණ යොමු වීම. යොමු වීම තියෙද්දි ඒ යොමු වීමත් එක්ක දැන් ඒ කාරණාව භාවිතා කරන්නේ නැත්නම් දැන් ලබා ගන්න දැන් යොමු වෙච්ච ගතියත් එක්කම ලබා ගන්න කාරණාවක් එක්ක යොමු වෙලා නැහැ. හික්මීම තියෙන නිවීම සඳහාම. අන්න එතකොට මේන් නිකුත් වෙන හඩහලා අන්න හික්මීම සඳහා නිවීමත් සඳහා හික්මන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ තුන්වෙනි ගාථාව ඊළඟට දෝතක අහනවා මෙහෙම කියන්නේ පස්සා මහං දේව මනුස්ස ලෝකේ අකිංචනං බ්‍රාහ්මණං ඉරියමානං තන්තං නමස්සාමි සමන්ත චක්ඛු පමුංච මං සක්ක කතං කතාහි පමුංච මං සක්ක කතං කතාහි. ඔන්න දැන් දෝතක කියනවා පස්සා මහං දේ මනුස්ස ලෝකේ අකිංචනම් බ්‍රාහ්මණ ඉරියමාන. මම දෙවිමිනිස් ලෝකයේ කිසිවක් නැතිව හැසිරෙන බ්‍රාහ්මණෙක් දැක්කා. පස්සා මහං අහං පස්සාම දැක්කෙමි දෙව මනුස්ස ලෝකේ දෙවිමිනිස් ලෝකේ අකිංචන කිසිවක් නැතිව
හැසිරෙන ඉරියමානම් හැසිරෙන ඉරියව් පවත්වන බ්‍රාහ්මණයෙන් දැක්කා. දැන් එතකොට බුදුරණවහන්සේ ගැන මේ දෝෂක කියන්නේ. මේ මම දැක්කා මේ මිනිස් සහිත ලෝකයේ කිසිවක් නැතිව හැසිරෙන එතකොට දැන් කිසිවක් නැතිව හැසිරෙන බ්‍රාහ්මණයෙක් දැක්කා කියන කාරණාව කියනකොට අපිට මේ පැත්තේ ඉඳලා සත්‍යවාදී නැතුව අපි බලන්න ගියොත් එහෙම බ්‍රාහ්මණයෙක් ඇති බවක් ලැබිලා තිබීමම කිසිවක් නැති බවකින් යුක්ත හැසිරීමක් වෙන්නේ නැහැ. බ්‍රාහ්මණයෙක් ඇති බවක් කියන කාරණාව ලැබීමම කිසිවක් නැති බවක් යුක්ත හැසිරීමක් කියන කාරණාව ඇති. ඒ ස්වභාවය ඉදලා තියෙනවා. ඒතකොට මේක ලෝකෙට කියලා දෙන එක. තන්තං නමස්සාමි සමන්ත චක්ක. ඒ වගේම තමයි හාත්පස ඇස් තියෙන සමන්ත චක්කෝ භාග්‍යතුන් වහන්සේට වහන්සේටම නමස්කාර කරනවා. දැන් මේවා දැන් ඔක්කොම මේ අවංකවම ආධ්‍යාත්මයේ තුලින් කියන්නේ දැන් හරි පුදුමයි කියන්නේ දැන් වෙන කෙනෙක් සාමාන්‍යයෙන් අපි අර පෙරලා මේ අනුගත වීමයි පෙරලා ප්‍රශ්න කරන කාරණාව. ඒ කියන්නේ පෙරලා කියන්නේ අර අපට තේරුම් නැති වුනහම තව ප්‍රශ්න කර දැන් එහෙම ගතියක් නැහැ. එච්චරටම මේ ක්‍රමයට අනුගත වෙලා තියෙනවා. ඔන්නෝක තමයි සැබෑම අනුගත වීම කියන්නේ. හැබැයි ඒක කරන්න අපට අර මූලික මම අර කියපු කාරණා දෙක කරන්න ඕනේ. අපි ඉන්න නිසා. දැන් අපි ඉන්නේ නැද්දි අපි මේ දේ කරන්නේ නැත්නම් අපි කවදාම සක්කාය නිරෝධාමකට යන්නේ නැහැ. අපි ඉන්නවනම් එතකොට අපට මේ දේ කරන්න වෙනවා. පමුංච මං සක්ක කතං කතාය. සක්ක කියන්නේ ශාක්‍යයන් වහන්සේ. ශාක්‍යයන් වහන්සේ මේ කතං කතාය කෙසේද කියන මෙන්න මේ කාරණාවෙන් මව මුදවන්න කියන. කෙසේද කියන දැන් මේ මොකද්ද මේ කෙසේද කියන කාරණාව කියලා කියන්නේ අර läග ගන්න ගතියක් නෑ හොයන ගතියක් තියෙනවා. ඉතින් හොයන ගතියක් තියෙනකොට läග ගන්න ගතිය නැති වුණාට පස්සේ ඉඳීමක් වෙන්නේ නැහැනේ. ඉඳීමක් වෙන්නේ නැහැ. හැබැයි ඊතරීමක් කියලාත් නැහැ. යමක පිටින්නෙත් නැහැ. එතකොට හැම වෙලෙම කෙසේද කියන කාරණාවත් එක තමයි තියෙන්නේ. ඔන්න ඔය කාරණාව දැන් ඇත්තටම ගත්තොත් සංයෝජනයක් නේ. විචිකිච්ඡා සංයෝජනයනේ. එතකොට මෙන්න මේ සංයෝජනයට සංයෝජන බව ප්‍රකට වීමක්. දැන් බලන්නකො මේ කියන කාරණා තුළදී මේ ඔන්න දැන් අපි ගත්තොත් එහෙම මුලින්ම කියනවනේ මේ සම්පූර්ණයෙන් යමු වෙලා මේ ප්‍රශ්න කරන විදිහ. නමුත් මේ කතං කතා කියන එකෙන් මොදවන්න කියනවා. දැන් අපිට මේ දෙක පරස්පර බවක් ඉන්නේ නැද්ද? දැන් එක පැත්තෙන් යමු වෙලා අනිත් පැත්තෙන් කතං කතී භවයෙන් මොදවන්න කියනවා. දැන් මේක තමයි සත්‍යවාදී බව. යමු වීම එහෙමමයි. අන්න සංයෝජන කියන මේ ස්වභාවය කියන්නේ තවත් හොයන්න ඕන ගතියක් ඉස්මතු වෙනවනේ. තවත් හොයන්න ඕන ගතියක් ඉස්මතු වෙන කාරණාවකට ඉඩක් නොවන ප්‍රතිපදාව. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාදී සංයෝජනයන් පජානාති වීමේ වැඩපිළිවෙල. ඒක පජානාති වීමේ වැඩපිළිවෙලේදී අහපව් කියන්නේ දැන් අපට හිතෙන්නේ කතං කති නැති බවක් ලැබෙනවා කියලා. නෑ. කතං කති නැති බවක් ලැබෙන්නේ නෑ. කතං කති බව ඉක්ම වෙනවා කියන්නේ ඊතර වීම කියන එක. දැන් මේක හරියටම හරියෝනේ. එහෙනම් අපි මෙන්නේ අහපව්. ඊට වඩා යමු වීම කියන කාරණාව තමයි තියෙන්න ඕනේ. අපිට මනින්න අයිතියක් නෑ. අපිට මනිනවා නම් අපි සක්කාය තුනමයි. එහෙනම් මෙන්න මේකින් මාව මුදවන්න කියනවා. ඒක කතං කති බව ඉදිලා තියෙන්නේ ඒ තාම මමත්වයක් ඒ කියන්නේ හොයන ගතියක් මේ කියන කාරණාව එක්කනේ. හැබැයි කතං කති බව ඉක්ම වෙනවා සක්කාය කියන කාරණාව එක්ක දකින දිට්ඨිය දැක්ම ඉක්ම වෙන තැනදී. ඒක බාහිර කෙනෙකුගේ විග්‍රහයක්. ඒ කියන්නේ බාහිර කෙනෙකුගේ කියන්නේ දැන් සක්කාය දිට්ඨිය ඉක්ම වෙනවා සුඛියත් දැක්ම ඉක්ම වෙනවා කියන එක දැන් මට අමද්දස්සිකේක බලෙන් අයින් කරන්න බෑනේ. ડોක්ටර්ගෙක බලෙන් අයින් එහෙම එකක් කරන්න බෑනේ. එතකොට ඒ කාරණාව දැන් ඒ කියපු කියමනම තුල තියෙනවනේ සක්කාය දිට්ඨියක් කියලා. එහෙනම් ඒක ධර්මයේ කියන කාරණාව එක්ක ඒ හිතනවා කියන කරුණ එක්ක ඒ යෙදීමේ අනුගත වීම කියන සිද්ධිය එක්ක විචක්ෂණයෙන් ප්‍රඥාව නෙමෙයි විචක්ෂණය හොඳට තේරුම් ගන්න. අපි අද ගොඩක් හිතාගෙන විචක්ෂණය කියන්නේ ප්‍රඥාව කියලා නෑ. පටිපුච්ඡාව කියන්නේ ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාවේ ආහාර.
ප්‍රඥාවේ කෘත්‍ය දැක්ම. ප්‍රඥාවේ ආහාර කෘත්‍ය විචක්ෂණය. එතකොට මේ විචක්ෂණය කියන කාරණාවත් එක්ක හොයන ගතිය එන්නේ. ප්‍රඥාවෙන් දකින්න විදිය. එතකොට දකින්න විදිය කියන කාරණාවේ දකින්න විදියේ Tamanට ඩොල් භාවයක් කියන කාරණාවකින් දකින්න විදියක් වුණා නම් ඒක ඊතර වීමක් නෙමෙයි. ආයෙත් සක්කාය දිට්ඨියක් නෙමෙයි. එතකොට එහෙම වෙන්නේ නැතුව යන්න එහෙනම් සක්කාය දිට්ඨිය ඉක්මනට ඔන්න දැන් බුදුරණවහන්සේගෙන් මේ නිදහස් කරන්න කිව්ව කතං කතිවලි. දැන් මේ යමු වෙලා දැන් හැම වෙලෙම දැන් හොයන ගතියක් නේ තියෙන්නේ. නමුත් හොයන ගතියක් තිබ්බට තාම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා නැහැ. ඒක සක්කාය දිට්ඨිය කියන කාරණාවක් එක්ක තමයි බැඳිලා තමයි මේ කතං කති බව ඉස්මතුලා තියෙන්නේ. ඔන්න බුදුරණවහන්සේ ලස්සන කතාවක්, ලස්සන කාරණාවක් කියනවා. මෙහෙම කියන්න. නාහං ගමිස්සාමි පමෝචනාය කතං කතින් දෝතක කංචි ලෝකේ කතං කතින් දෝතක කංචි ලෝකේ ධම්මං ච සෙට්ඨං ආජානමානෝ එවං තුවං ඕඝමිමං තරේසි. ඔන්න මේකේ හරි ලස්සන කියමනක් තියෙනවා. මේ භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරන කාරණාවේදී පස්සා මහං දේව මනුස්ස නාහං ගමිස්සාමි පමෝචනාය කතං කතින් දෝතක කංචි ලෝකේ. දෝතකට කියන්නේ මේ ලෝකයේ සැකයෙන් යුක්ත කිසි කෙනෙක්. කියන්නේ කතං කති කියන යුක්ත කිසිම කෙනෙක් මුදවන්න පමෝචනං ගමිස්සාමි යනවා නාහං නෑ අහං මම මේ ලෝකේ කතං කති කියන කාරණාවෙන් යුක්ත කිසි කෙනෙක් මුදවන්න යන්නේ නෑ. එතකොට එහෙනම් කතං කති බව තියෙන කාරණාව මුදවන්න යනවා කියන ඒ කරුණ තුළම ඇත්තටම මේ මුදවන්න යනවා කියන කාරණාවේ අර්ථය නිෂ්ප්‍රභ වෙලා යනවා. දැන් කතං කති බව හොයන ගතියෙම තියෙන්නේ. ඒතර හොයන ගතියක් තියෙනවා නම් මුදවන්න කෙනෙක් යමු වෙනවා නම් ඒක තනි කරම තියෙන්නේ මේ තවත් දෙපැත්ත තියෙද්දිම කෙනෙක් නිදහස් කරනවා කියන එකනේ. ඊතර වීම කියන එකේ අර්ථානිත භාවය නැහැ. ඒ කියන්නේ දැන් කෙනෙක් ඉඳලා ඉන්න කෙනා තුලින් තමා ඊතර වෙනවා. ඒ කතාව වෙන්නේ නැහැ. යෙදෙන කාරණාව වෙන කෙනෙක් කියලා දෙන කරුණ එක්ක හිතීමේ ක්‍රමයේදී යථාර්ථවාදී සත්‍යවාදී හිතීමේ ක්‍රමයේදී මේ පැත්ත වූ සොකීය දිට්ඨිය කියන එකත් බාහිර අනිත් පැත්ත කියන කාරණා මෙන්න මේ පැත්තේ ඉන්නේ. ওই දෙකම නිස්සභාව වීමත් එක්ක යෙදෙන ධර්මපරියයේදී කතං කතිය දෙන්නේ නැහැ නේ. අන්න කතං කතිය දෙන්නේ. හැබැයි ඒක අපි බාහිර කෙනෙක් මුදවනවා කියන කාරණාවට ගියොත් එහෙම ඒක දැන් බාහිර කෙනෙක් සහ තමා කියන දෙපැත්තම තියෙද්දී කතං කතිය සැකේතර වෙනවා කියන්නේ. එහෙනම් එතන සම්පූර්ණයෙන්ම කියන්නේ සාස්වතවාදයක් ආත්මවාදයක් ඒ සියල්ලක්ම ගිහිල්ලා තියෙනවා. ඊළඟට තමයි මේකෙන් කියවෙනවා ඇතුලෙන් ගැබ් වෙලා කියවලා තියෙනවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම. ඒ තමයි මම කිසි කෙනෙක් ඊතරවක් නැහැ කියන ඊළඟට මේ බලන්න ඊළඟ කාරණාව කියන්නේ. නුඹ ශ්‍රේෂ්ඨ වූ ධර්මය ධම්මංච සෙට්ටං. මෙන්න මේ ශ්‍රේෂ්ඨ වූ ධර්මය මනාව අවබෝධ කරගෙන මේ ශ්‍රේෂ්ඨ වූ ධර්මයේද ආජානමානෝ මනාව අවබෝධ කරගනිමින් ලස්සන කාරණා මේ කියපු ක්‍රමයේ තුල තියෙනවා. නුඹ මේ ශ්‍රේෂ්ඨ වූ ධර්මය දැන් ශ්‍රේෂ්ඨ ධර්මය කියවද? දැන් අපි ගත්තොත් එහෙනම් අපට වචන වලින් මුකුත් කියලා නැහැනේ. වචන වලින් ධර්මයක් කියලා නැහැ. හැබැයි මේ දැන් මේ බලන්නකො මෙන්න මේ ශ්‍රේෂ්ඨ වූ ධර්මය. මේ නුඹ මේ ශ්‍රේෂ්ඨ වූ ධර්මයේද අවබෝධ කරගන්න නුවණින් දැනගනිමි මෙසේ මේ සැඩ පහර තරණය කරව කියනවා. දැන් මෙසේ මේ සැඩ පහර තරණය කරව කියන එක නිකන් කියමන ගැලපෙන්නේ නෑනේ. ඒ කියන්නේ දැන් මේ පෙන්නන එකක්. මෙසේ මේ ඊටිබන්ධම්පත් වෙනවා. මෙසේ මේකේ රෙකෝඩ් වෙනවා. දැන් එතකොට
දැන් ඔය සතිපට්ඨාන සූත්‍රයම ගත්තාට පස්සේ අර මෙසේ අජ්ජත් බහිද්දා කියන කියමන පටිසමුප්පාදේ ආරණ්‍යය කියනකොට ඉතිමස්මින් සති මෙසේ කියන කියමන. එතකොට මෙසේ මේ දැන් එහෙනම් මෙසේ මේ කියනවා නම් අහගෙන ඉන්න දෝතකගේ සිදුවෙන වැඩපිළිවෙලක විග්‍රහය ඒ විදිහටම පෙන්වා දීමක් නේද? එහෙම නැත්නම් මේ සිදුවෙන වැඩපිළිවෙලක් නොවේ නම් මෙසේ මේක කියලා කියන්න පුළුවන්. අපිට අනාගත කාලයෙන් කියන්න පුළුවන්. එහෙනම් කියන්න පුළුවන් අනාගත කාලයෙන්. එතකොට ඔබට පුළුවන් වේවි ඕකේ කියන කාරණාව තරණය කරන්න. ඇයි අනාගතයෙන් නැත්නම් මෙතන මේ සිදුවෙන කාරණාවක් නෙමෙයි. ගඟ ගලාගෙන යනවා. ගඟ ගලාගෙන යද්දී මේ ගඟෙන් ඈතර වෙනවා කියන්නත් බෑ. මේ ගඟෙන් ඈතර වෙනවා කියන්නේ මේ ගඟේ හැඩපහරින් ඈතර වෙනවා. මේ ගඟේ හැඩපහරින් ඈතර වෙනවා කියන්න බෑ. මේ ගඟේ හැඩපහර අපට හම්බෙලා නැහැ. ගඟ වේගෙන් ගලාගෙන ගියාට මේ ගඟේ හැඩපහර හම්බෙලා නැහැ. ගඟට බැස්සහම මෙසේ මේ ගඟේ හැඩපහර. දැන් හරි. ඇයි හැඩපහර බවක් තේරෙනවා. මේ ගඟේ හැඩපහරට වහින්න නැතුව මේ ගඟේ හැඩපහර කියන එක මේ ගඟ හරි ගඟක් තමයි. හැඩපහර කියන කාරණා හැඩපහරක් වෙලානේ. හැඩපහර කියන පිටට ඇස් දෙකට පේන එකක් හැඩපහරක් වෙන්නේ හැඩපහර අපට දැනෙන්නට ඕන. එතකොට එහෙනම් ගඟට බැස්සට පස්සේ දැන් හැඩපහර වෙනවා. අන්න මෙසේ හැඩපහර සිදුවීම. මෙසේ මේ දැන් හැඩපහර සිදුවෙන විදිය. මෙන්න මේක තරණය කරන්න කියනවා. එතකොට එහෙනම් මෙන්න මේ කාරණාව කියන්නේ දෝතකට. එතකොට දැන් දෝතකට මෙසේ මේ කියලා පෙන්වන්නද අනිවාර්යෙන් එහෙනම් දෝතක හැඩපහරට බැහැගෙන හැඩපහරක් බව කියන කාරණාව ඊදිලා තියෙන්නට ඕන. එහෙනම් දෝතකට ওই කාරණාව කියන්නේ මොකද ශ්‍රේෂ්ඨ ධර්මයේ අවබෝධ කරගනිමින් අවබෝධ කරගෙන නැත්නම් අවබෝධ කරගනිමින් නුඹ ශ්‍රේෂ්ඨ ධර්ම අවබෝධ කරගනිමින් මෙන්න මෙසේ මේ හැඩපහර තරණය කරව කියනවා. දැන් බලන්න ශ්‍රේෂ්ඨ ධර්මය අවබෝධ කරගනිමින් දැන් මෙතන සක්කාය දිට්ඨි ප්‍රහාණත් සක්කාය නිරෝධයත් සියල්ලක් විශ්මතු කරලා තියෙනවා. යෙදුනේ කතං කතිය කියන කාරණාවෙන් ප්‍රශ්නේ. කතං කතිය කියන කාරණාවෙන් දුන්න ප්‍රශ්නය නුඹම ධර්ම ස්වභාවය අවබෝධ කරගන්න ශ්‍රේෂ්ඨ ධර්ම ස්වභාවය අවබෝධ කරගන්න. නුඹම ශ්‍රේෂ්ඨ ධර්ම ස්වභාවය අවබෝධ කරගන්නවා කියනකොට එතනින් කියවිලා ඉවරයි. යථාර්ථවාදීව හිතනකොට ශ්‍රේෂ්ඨ ධර්මය කියන කාරණාවේදී තමන්ගේ කෝණයකට ඉඩක් නැහැ. ඒක අවබෝධ කරගන්නවා කියනකොට අන්න තමන්ගේ රාමුවක් ඉදිලා නැහැ. ඊළඟට තියෙන්නේ තව කෙනෙක්ගෙන් බලාපොරොත්තුවක් නෙමෙයි සිදුවෙන සැඩපහරක් තියෙනවා. මෙන්න මේ සැඩපහර අන්න තරණය කරන්න කියනවා. ඒක දැනගෙන ඒක අවබෝධ කරගෙන. හැබැයි ඒකෙන් තොරව නෙමෙයි. හැබැයි දැන් ඒ කාරණා මොකද්ද කියන එක වචන ටිකකින් දුන්නේ නැහැ. ඇයි වචන ටිකකින් දුන්නේ නැත්තේ? දැන් දෝතකට මේ ගාථාවෙම පැහැදිලි වෙනවා. දෝතකට සැඩපහරක් බව සැඩපහරක කෘත්‍යයක් බව සිදුවීමක් වෙලා තියෙනවා. සැඩපහරක කෘත්‍යයක් බව සිදුවීමක් වෙලා තියෙන්නෙත් නිකන් නෙමෙයි යමු වෙලා අහගෙන ඉද්දි. එතකොට යමු වෙලා අහගෙන ඉද්දි යමු වෙලා ඒ හඬ අහගෙන ඉන්න තැනදී ඒ හඬට දැන් අපට ඕනනේ ඒ හඬේ පංච උපාදානස්කන්ධ තියෙන්න ඕනේ. ඒ හඬේ පටිච්චසමුප්පාදේ තියෙන්න ඕනේ. ඒ හඬේ සක්කා නිරෝධ ධර්ම බවක් තියෙන්න ඕනේ. ප්‍රතිපදාවේදී ඒ හඬේ සක්කා නිරෝධ ධර්ම බවක් වුණා නම් ප්‍රතිපදා සක්කා නිරෝධ වෙනවද? ඇයි අපට සක්කා නිරෝධය කියන බවක් වෙලා? ආය අපි මෙපැත්තෙන් මෙන්නනේ. එහෙනම් ඒ හඬේදී සිදුවෙන කෘත්‍ය සක්කා නිරෝධය. ආය අලුත් විග්‍රහයක් අවශ්‍යතාවයක් නැහැ. අලුත් පදයකට රිංග ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඔක්කොම දුන්නේ අපට මෙන්න මේ ප්‍රතිපදාව සිදුවීම සඳහා. එතකොට ඔන්න එහෙනම් කතං කති බව ඊතර වීම කියන එක මම ඒක කරන්න යන්නේ නැහැ. එතකොට එහෙනම් ඒකෙන්ම කියවිලා තියෙනවා කියන්නේ එතනක් ධර්ම ස්වභාවයක් කියවෙන්නේ මට කරන්න බැරි පුළුවන් කතාව නෙමෙයි ධර්මයේ යථාර්ථ භාවය තවත් ඉස්මතු කරලා පෙන්වන්නේ. මොකද කතං කති බව වෙන කෙනෙක් ඉක්මවනවා හෝ වෙන කෙනෙකුට ඉක්මවන්න පුළුවන් හෝ බෑ හෝ කියන කාරණාව. ඒ දෙකම තුලින් කියවිලා දැන් යන්නේ නැහැ මම ඒකට යන්නේ නැහැ කියලා කියනවා. එතකොට නෑ හෝ පුළුවන් හෝ බෑ හෝ කියන කාරණාවක් නැතුව යන්නේ නැහැ කියන සිද්ධ විතරයි කියන්නේ. ඔන්න ඊළඟට දැන් එහෙනම් ඔන්න පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ තමන්ම මේක
එහෙස ධර්මයේ දැනගෙන අවබෝධ කරගනිමින් මේ මෙසේ මේ සැඩපහරින් ඈතර වේව කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරා. ඊළඟට දෝතක අහනවා මේ විදිහට කියන්නේ අනුසාය බ්‍රහ්මේ කරණාය මානෝ විවේක ධම්මං යමහං විජඤ්ඤං යතහං ආකාශෝව අව්‍යාපජ්ජමානෝ යතහං ආකාශෝව අව්‍යාපජ්ජමානෝ ඉදේව සන්තෝ අසිතෝ චරේයං ඔන්න දැන් දෝතක අහනවා තව ප්‍රශ්නයක්. අනුසාය බ්‍රහ්මී බ්‍රහ්මයා කියලා කියන්නේ දැන් අපිට බ්‍රහ්මයා කියලා මතක් වෙනකොට මතක් වෙන්නේ බ්‍රහ්ම ලෝකේ ඉන්න අයටනේ. බ්‍රහ්මයා කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ උත්තමයා කියන කාරණාවත් එක්ක. බ්‍රහ්ම කියලා කාරණාවේ ශ්‍රේෂ්ඨයන් වහන්සේ කියන කාරණාව තමයි බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනා. එතකොට දැන් අනුසාය බ්‍රහ්මී බ්‍රහ්මයාට කියන්නේ බුදුරන් වහන්සේට කියන්නේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේට කියන්නේ මොකද්ද කියන්නේ? බ්‍රහ්මයාණනි ත ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ මෙන්න මේ යම් විවේකය කියන්නේ විවේකය කියනකොට දැන් අපිට විවේකය කියනකොට විවිධාකාර කාරණාවන් මතක් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා එහෙනම් දැන් මේ ප්‍රතිපදාවත් එක්ක ගත්තට පස්සේ විවේකය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඉක්මවීම සක්කාය නිරෝධය කියන කාරණාව. එතකොට මෙන්න මේ යම් විවේකයක් කියන මෙන්න මේ ස්වභාවයට ඒ වගේ මෙහි යම් විවේක ධර්මයේ යම් විවේක ධර්මයක් තියෙනවද අන්නේ කාරණාව අවබෝධ කරගෙන යතහං ආකාශව අව්‍යාපජ්ජමානෝ ඉදේව සන්තෝ අසිතෝ චරෙය්‍ය මෙහිදීම කියන ආකාශය වගේ කියනකොට නිදහස් භාවය කියවිලා ඉවරයි. උපමාවක් එක්ක කතා කරන්නේ ආකාශය වගේ මේ යම් මේ নানা ප්‍රකාර ස්වභාවයන් වලට ඒ කියන්නේ විවිධ දැන් අපි ගැටීම කියන කාරණාවක් කතා කරන්න යන්නේත් ප්‍රතිවිරුද්ධ පැත්තක් කියන්නේ ඒකනේ. එතකොට নানা ප්‍රකාර ඒ කියන්නේ විවිධ විදිහකට දැන් පටික සංඥාව දුරු වෙනවනේ අරූපයේදී. රූපයේදී දුරු වෙනවා කියන්නේ නෑ. අරූපයේදී පටික සංඥා. ඒතකොට নানা ප්‍රකාර භාවය දුරු වෙලා තියෙනවා. එතකොට දැන් අපි පටිගය කියන එක අපි ලෝකේ පැත්තෙන් ගත්තාම ව්‍යාපාදේ කියන එක ඒ ගතිය තුලින් ආව තවත් වූ අකුසලයක් ව්‍යාපාදේ කියන එක. හැබැයි මේ විදාකාරමේ ස්වභාවය මෙන්න මේකට යන්නේ නැතුව ආකාශයේ වගේ මෙහිදීම ඉදේව සාන්තත්වයට සාන්ත ස්වභාවයට ඒ වගේම එකතු වෙන්නේ නැතුව සාන්ත ස්වභාවයට යුක්තව එකතු වීම නැත්නම් ආශාවකින් තොරව සිටීමට හැසිරීමක් වන කාරණාවට අනුශාසනා කරනසේක්වා. එතකොට දැන් ඔන්න ඉල්ලා සිටිනවා බ්‍රහ්මයාගෙන් නැත්නම් බුදුජන් වහන්සේගෙන් ශ්‍රේෂ්ඨ උත්තමයාගෙන් සක්කාය නිරෝධ විවේක ස්වභාවය කියන කාරණාව දැනගෙන ඒ කියන්නේ විවේකත්වයේ කියන සැබෑම විවේක ස්වභාවය අවබෝධ කරගන්න දැනගෙන ආකාශය වගේ දැන් එතකොට දැන් ඒ කියන කාරණාවෙන් ආකාශය වගේ කියලා කියන්නේ නිදහස් භාවය කියන එක. ඒ කියන්නේ කිසිම බැඳීමක් ඉන්නේ නැහැ කියන එක. එතකොට අන්නේ විදිය දෙයක් නැතුව මෙහිම ශාන්ත ස්වභාවයට ඒ ශාන්ත ස්වභාවයෙන් යුක්තව එකතු නොවි හැසිර නැත්නම් ඇලීමකින් තොරව හැසිරීම සඳහා අනුශාසනා කරන්න කියලා. දැන් එතකොට මේකෙන් කියවිලා තියෙනවා දැන් අපිට අර සක්කාය නිරෝධය නැත්නම් පංචපාස්කන්ධ ඉක්මවීම කියන කතා කිසි දෙයක් කතා වෙන්නේ නැතුව යථාර්ථය දැකීම කියන කාරණාව. ඒක නිවේක ධර්මයේ අවබෝධ කරගෙන කියන්නේ. යථාර්ථය දැකීම කියන කාරණාවත් එක්ක දැන් සාන්තත්වයේ සඳහා හැසිරෙන විදියක් අහන්න. නිවීම සඳහා හැසිරෙන විදියක් අහන්න.
ඔන්න ඒ හැසිරෙන විදිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අර සාමාන්‍ය අනිත් ගාථාවල අනිත් අයට කියපු විදිහම පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට කියන්නේ කිත්ත ඉස්සාමි තේ සම්තිං දිත්තේ ධම්මේ අනීතිහං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං. ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං. යමක් අවබෝධ කරගෙන දැන් අවබෝධ කරගත්ත කියන කාරණාව කියවුණා. යමක් අවබෝධ කරගෙන විසත්තිකා කියන විසත්තිකාව කියන්නේ තණ්හාවට කියන නම. විසත්තිකාව කියන නම මේ තණ්හාව කියන ලෝකේ ඉක්මවමින් සිහියෙන් යුක්තව හැසිරීම සඳහා සිහියෙන් යුක්තව යම් කිසි කෙනෙක් හැසිරෙනවා නම් අවබෝධ කරගෙන හැසිරෙන්නේ නම් සිහියෙන් යුක්තව හැසිරෙන්නේ නම් තණ්හාවත් තරණය කරමින් අන්නේ කෙනාට මොකද වෙන්නේ? අර මෙසේ ත්‍රිය හැක කියන මේ සැක සංකාවන් නැත්නම් ඒ කාරණාවන් කියන්නේ තමාගේ පැත්තෙන් යථාර්ථයේ දකින්න තැනදී තමාහා බාහිර කියන කාරණාවක් ඉක්ම වෙනකොට කිසිදු විදිහකින් කෙසේද කියන පැත්තකට යන්නේ නැති දැක්මක් සිදු වෙනවනේ. අන්න ඒ කාරණාවක් වෙනකොට අර කරුණ වලට යන්න ඉඩක් නැහැ. අන්න එතකොට ඒ කාරණාව එක්ක සාන්ත භාවය මම ඔබට පවසන්නම් කියලා බුදුරණවහන්සේ දැන් දෝතකට කියනවා. ඒ කියන්නේ මේ තණ්හාවෙන් ඈතරවන්න නිකන් නෙමෙයි. යම් විරිත්වා අවබෝධ කරගෙන. ඒතකොට අවබෝධ කරගෙන මේ සිහියෙන් යුක්තව හැසිරෙන තණ්හාව කියන මෙන්න මේ ලෝකයෙන් ඈතර වීම සඳහා ඒ සාන්තත්වයට යොමු වීමට මම ඔබට දිටු දෙහැමීම ඒ කාරණාව සිදු වීම සඳහා මම ඔබට මේ කාරණාව කියන්නම් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට දැන් එහෙම කියනකොට මෙයා තව ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නම් කියලා කිව්වහම තව ප්‍රශ්නයක් අහනවා. ඔන්න ඒ ප්‍රශ්නේ ඒකට කියන්නේ තංචාහං අභිනන්දාමි මහේසී සම්ති මුත්තමං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං. ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් ආය අහනවා මේ දෝතක යමක් අවබෝධ කරගෙන මේ තණ්හාව කියන මෙන්න මේක කියන විසත්තිකාව තරණය කරමි සිහියෙන් යුක්තව හැසිරෙනකොට මහා ඍෂීන්ගේ ඒ උත්තම සාන්ත භාවයට මම බොහෝ ඒ ස්වභාවයට මම බොහෝ සතුටු වෙනවා කියනවා. පංචාහං අභිනන්දාමි මහේසින් සන්තුත්තම. දැන් ඒතර බලන්නකෝ මේ සක්කාය නිරෝධය ගැන කතා කරනකොට අර මහා ශුන්්‍යත සූත්‍රයේදී කොහෙද පැහැදිලි කරන්නේ? මහා මාළුන්ගේ සූත්‍රයේදී කොහෙද? ඒ කියන්නේ ඒ අභිනන්දාමි බව, ඒ කියන්නේ ඒ සතුටු වීම, ඒ කියන්නේ ඒ ප්‍රතිපදාවට සතුටු වෙන බව. කිසිදු විදියකින් අර දැන් තමන්ගේ පැත්ත එක්ක ඒකේ සද්දෙන්, ඒ කියන්නේ අපි හැම වෙලෙම කැමති අපි කොටු කරගත්ත කෝණයේ තියෙන නිරවුල් භාවයකට. අපි යමක් කොටු කරනවා අපි ඒකට කැමති. ඔන්න ඔය කාරණාව නැතුව දැන් අභිනන්ද මම ඒකට සතුටු වෙනවා ඒ කාරණාවට. එතකොට දැන් අපි මේකෙන් තව එකක් තේරුම් ගන්නට ඕනේ. දැන් මේ තමයි මෙයාලගේ ඇසුර. මේ ඇසුර දැන් අපට හිතෙනවා මේ ඇසුරෙන් පස්සේ තව ජීවිතයක් වෙනවා. මෙහෙම එකක් කතාවක් නැහැ. ඒ කියන්නේ ජීවත් වීම කියන කාරණාවේ සිදුවෙන ධර්මයේ එක්ක යථාර්ථවාදීව මේ අභිනන්දාමි බව තමයි මේ සිදුවෙන්නේ. ආපව අලුතෙන් වෙන ජීවිත පැවැත්මක් එක්ක ඉන්නවා කියන කාරණාවක් නැහැ. නැත්තම් අපට ධර්මය අහන වෙලාවයි ධර්මය අහන නැති වෙලාවයි කියලා දෙකක් තියෙනවා. එහෙම කතාවක් නැහැ. එතකොට දැන් මෙන්න මේ කාරණාව හතුලින් පිළිගන්නවා කියලා බුදුරණවහන්සේට මේ දෝතක කියනවා. දැන් අර සාමාන්‍යයෙන්
අනත්ත ලක්ෂණ කජ්ජනීය ආදී සූත්‍රවල මම අර ડોක්ටර් කලින් ආපු වෙලාවකට පැහැදිලි කරේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව කතා කරලා ඒ ස්වභාවයේ එක අන්න අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හික්මෙන්ද කියලා කියනවානේ. එතකොට මේ ඇතිවෙච්ච කෝණය යෙදීන් සියල්ලංගෙන්ම දකින විග්‍රහයක් තමයි පැහැදිලි කරන්නේ. ඔන්න බලන්න බුදුරණවහන්සේ ඒකම වෙන ක්‍රමයකට මේ ප්‍රතිපදාව එක දැන් මෙයා දෝතකගේ ඉන්න වැඩපිළිවෙලක් තියෙනවානේ. ඒ වැඩපිළිවෙලට අනුරූපව කාරණාව පැහැදිලි කරනවා. ඔන්න බුදුරණවහන්සේ අවසාන පැහැදිලි කරන අවසාන ගාථාව යං කිංචි සම්පජානාසි උද්ධං අධෝ තිරියංචාපි මජ්ජේ ඒතං විදිත්වා සංඝෝති ලෝකේ භවා භවාය මකාසිතන්නන්ති මේ ගාථාව ඒ විදිහටම කලින් එකක් තිබ්බා. යංකින්චි සම්පජානාසි. දැන් මේ කොහොමද සම්පජානාසි වෙන්නේ? උද්දං අදෝ තිරියංචාපි මජ්ජේ. උඩ යට හරහට මැද කියන. ඒ කියන්නේ දැන් අර අතීත වූ අනාගත වූ වර්තමාන වූ ආධ්‍යාත්මික වූ බාහිර වූ ගොරෝසු සිම්මෝ කියලා සමස්තයක් වූ ධර්මපරයය පැහැදිලි කරන්නේ. එතකොට සමස්තයක් විදියට පැහැදිලි කරා. දැන් මෙතන මේ ඔක්කොම කතා කරන්නේ නැතුව දැන් මේ දෝතකට දාලා කතා කරන්නේ. ඒ සියල්ලම අන්තර්ගතයි. ඒකේ විග්‍රහය වැඩිපුර දෙන්න ඕනේ නැහැ. උඩ යට හරහට මැද උඩ යට හරහට මැද කියන මේ එතකොට දැන් ඒ දෝතකගේ තියෙන දෝතක දැන් අල්ලගන්න විදිහක් තියෙනවා නම් ඒ අල්ලගන්න කිසිදු විදිහකට සියලුම ආකාරයෙන් ඉඩක් නොවන විදිහටයි බුදුරණවහන්සේ මේ කරුණ ටික කියන්නේ. මේක ගොඩාක් තැන්වල තියෙනවා. කියන්නේ මේ වගේ ගැඹුරු ගාථාවලදී උද්දං අදෝ තිරියංචාමි මජ්ජේ උඩ යට මැද හරහට කියන යම් තාක් දෙයක් තියෙනවද යම් කිංචි යම් තාක් දෙයක් තියෙනවද ඒක සම්පජානාසි අන්න මනාව දකිනවා. ඒ කියන්නේ කිසි අර මම අර කිය අනත්ත ලක්ෂණ සූත්‍රයේ කජ්ජනී සූත්‍රයේ තියෙන ඒ දැක්මේ විදිය මෙතන වෙනම විග්‍රහයකින් පැහැදිලි කරනවා. අන්න ඒක මනාව දකිනවා. එතකොට මෙන්න මේ විදිහ දකිනකොට ඒතං උජිත්වා සංඝෝති ලෝකේ. මෙන්න මේ විදිහට ඒ සියල්ලම ලෝකයේ කෙලෙස් බව. ඒ සියල්ලම සංඝෝ මේ ලෝකයේ යයි ලෝකයේ කෙලෙස් යයි ඒ සියල්ලක්ම අවබෝධ කරගෙන. එතකොට එහෙනම් ලෝකයේ ඒ සියල්ලක්ම කෙලෙස් යයි අවබෝධ කරගන්න බවක් කියන කාරණාවක් දෙන්නේ නැතුව අර අනත්ත ලක්ෂණ ආදී සූත්‍ර තුල පැහැදිලි කරපු නේතම්මම නේසවමස්මි කියන යථාර්ථය දැක්කා වගේ කියන්නේ කෙලෙසයක් කියන අපේ ඇත්තටම අපේ රාමුවල අපි කොටු කරගත්ත එකක් තියෙනවා. කෙලෙස් කියනකොට අපි කොටු කරගත්ත කෙලෙස් බවක් තමයි අපට එන්නේ. හැබැයි යෙදීමක් ලැබීමක් පිහිටීමක් කියන කාරණාවක් කෙලෙස් කියන එකට අපට තාම අපේ ඇතුලේ හුරු වීමක් නෑ. ඒ කියන්නේ යමක läග ගැනීමක් යමක් බව කියන කාරණාව කියන එක කෙලෙස් කියන එකට ඉඩක් නෑ. අපි හැම වෙලේම කෙලෙස් කරන රාගය, ද්වේෂය නැත්තම් වෙන මොහක් හරි ඉරිසියා වෛරය ඔන්න ඔයගේ අපට අර ඒ ගොරෝසු මට්ටමදී විතරයි අපිට අද අහුවෙලා තියෙන්නේ. හැබැයි දැන් මේ කියාගෙන ප්‍රතිපදාවත් එක්ක ගත්තට පස්සේ මේ කෙලෙස් කියනකොට යම් වූ යෙදීමක්. ඉතින් මෙන්න මේවා ඒ සියල්ලක්ම කෙලෙස් බව අවබෝධ කරගෙන පැවැත්ම නොපැවැත්ම කියන මෙන්න මේ පැවැත්ම හා නොපැවැත්ම කියන මෙන්න මේ තණ්හාව සම්පූර්ණයෙන්ම මොකද කරන්නේ? ඒක කරන්න එපා කියන මකාසි. අකාසි කියන්නේ කරන මාකාසි නොකරව. පැවැත්ම හෝ නොපැවැත්ම. එතකොට දැන් නොපැවැත්ම කියනකොට කෙලෙස් නොවෙන්න කියලා බවක් හම්බුණා නම් නොපැවැත්මක් කියන තණ්හාවක් එදෙනවා. කෙලෙස් කියන බවක් හම්බුණා නම් පැවැත්ම කියන තණ්හාවක් එදෙනවා. මෙන්න මේ කිසිවක් නොකරන්නේ. එතකොට දැන් ඒ කියපු අවසාන කියමනින් නැවත ප්‍රශ්නයක් එන්න ඉඩක් නැහැ. ප්‍රතිපදාවක් කියලා. දැන් භවභවය මකාසි තණ්හාන්ති කියනකොට සම්පූර්ණයෙන් අර පැවැත්ම හෝ නොපැවැත්ම කියන මේ කිසිදු කාරණාවක් එක කතාවක් නොකරව කියනකොට ආයේ දැන් මේ ප්‍රතිපදාවෙන් යුක්ත කියනකොට ආයේ ප්‍රශ්නයක් එන්න ඉඩක් නැහැ. එතකොට සිදු වෙන්නේ ඒ ප්‍රතිපදාවම තමයි. ඉතින් මෙන්න මේක මේ දෝතක සූත්‍රයේදී සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා තියෙන්නේ සක්කාය නිරෝධය ප්‍රතිපදාත්මක භාවය. සක්කාය නිරෝධය කියලා
වෙනම හිතන්න ඕන කාරණාවක් එක්ක මේ පැත්තේ ඉඳලා අලුතෙන් විග්‍රහයක් දාගෙන හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මෙයාලගේ මේ අනුගත වීම, නැමීම, චින්තනයේ මේ සියල්ලක්ම එක බලනකොට. එච්චරට අනුගත වීමකින් මේ ප්‍රතිපදාව සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් අපි අද දැනගෙන ඉන්න ක්‍රමයට එක්ක ගත්තට පස්සේ ප්‍රායෝගික ප්‍රතිපදාව නිවැරදිව සිදු වෙන්නේ නැතුනොත් ධර්මයේ පහුරක් වෙලා නැහැ. ඒ කියන්නේ අපිට අපි කොච්චර ගත්තත් මොන ක්‍රමයකින් ගත්තත් ඉද මේව සත්‍යං කියන කාරණාවට එනවා. ඇයි අපට ආවෙනික ක්‍රාමක කොටු විච්ච බවක් තියෙනවා. අපි හැම වෙලෙම අපි සාධාරණ අසාධාරණ හරි වැරදි කියන මේ මිමිතික ඔක්කොම අපේ කෝණයට එන්නේ අපිට කොටු වෙච්ච රාමුවක් එක්කනේ. එතකොට ඒක එක තමයි අපි හැමදේම. දැන් අපි සමහරලාවට මනින විදිහ වෙන්න පුළුවන් සක්කායයි සක්කා නිරෝධයයි කියන දෙපැත්ත එක සාධාරණ කියලා. ඕක සක්කාය නිරෝධ නෙමෙයි. ඕන සක්කාය නිරෝධ. ඔය පැත්ත දෙකක් දැන් ඒකත් අපේ කෝණයට කොටු වෙලා. එතකොට මෙන්න මේ විදිහට ඒක හිමනම් අනිත් ලෝකයේ ඉඳන ජීවත් වෙන කාරණාදින කතා කරන දෙයක් නෑ. ඔන්න ඔය කරුණ නැති ඔය යථාර්ථවාද චින්තනීය මුණාට පස්සේ අනුගත වෙන දේ තමයි සැබෑම වැඩපිළිවෙල වෙන්නේ. එච්චරයි සූත්‍රයේ තියෙන්නේ. මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. කවුරක් හැටියට කියන්නේ තමයි කුමනාර්ථයෙන් ගන්නේ එහෙම තමයි කවුරක් හැටියට එතන කියන්නේ. ඒ කියන්නේ ධර්මයේ පහුරක් කියන්නේ දැන් අපට ධර්මයේ කියලා කියන එක ප්‍රතිපදාව සිදු වෙන්නේ නැත්නම් අපට වටින දෙයක් වෙලා. ඒ කියන්නේ ඊතර වීමක් නෙමෙයි läග ගැනීමනේ. පහුරකින් කරන්නේ ඊතර වීම. ඒතර ඊතර වීම සඳහා දුන්න වැඩපිළිවෙලක් අපි අල්ලගෙන හිටියොත් එimhe ඊතර වෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපට හැම වෙලෙම දුන්නේ මේක හරි කියලා ගන්න නෙමෙයි. හැම වෙලෙම දුන්නේ ඇතුලෙන් කරන්න වැඩ. ඒතර ඇතුලෙන් වැඩේ කරනකොට ඒක හරි කියලා ගැනීමක් එන්නේ නැහැ. ඉදමෙව සත්‍යං කියන කාරණා වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපට හැම වෙලෙම මට කොට වෙච්ච රාමුවත් එක්ක අපි läග්ගෙන ඉන්නවා. ඊතර වෙන්නේ නැහැ. ඒකෝට ධර්මයේ කියන්නේ හැම එකක් මේ ධර්මයේ කියන්නේ ප්‍රතිපදාවනේ දුන්නේ. ප්‍රතිපදාවේ සිද්ධි තමයි පහුර. ධර්මයක් නොවුනොත් පහුරක් හැටියට වෙලා නැහැ. ධර්මයක් නැතුව අපට හම්බෙලා තියෙන එක මට වටිනා දෙයක් මාව නිවන් දක්කන්න. අර හිතන ක්‍රමයේ ඉස්මතු වෙද්දී ওই කාරණාව ඉක්මනවා. හිතන ක්‍රමයේ හැබැයි ඉස්මතු වෙන්නට ඕනේ. මොකද එයාගේ අවශ්‍යතාවයේ තියෙන්නේ සත්‍ය හොයන්න. සත්‍යෙහිම අවශ්‍යතාවයේ තියෙනවා නම් එයාට හම්බෙච්ච කාරණාව එකක් තියෙන හිතන ගතියම. හිතන ගතියම තියෙනවා නම් අහපව් පිහිටලා ඉඳීමේ ස්වභාවයක් එන්නේ නැහැ. හිතන ගතිය නැති තැනයි තමයි දැන් ඔන්න පංච පාස්කන් තේරුම් ගත්ත අයයි කියනවා. සක්කාය තේරුම් ගත්ත අයයි කියනවා. සක්කාදිට්ඨිය තේරුම් ගත්ත අයයි කියනවා. ඊළඟට පටිසම්පාද තේරුම් ගත්ත අයයි කියනවා. දැන් මේ ඔක්කොම තේරුම් ගත්ත අයයි කියන්නේ ඒක ඉදමේව සත්‍යයන් ඉන්නවා කියන එකනේ. දැන් අර හිතන ගතිය කියන කාරණාව නැති වෙලා ඉන්නවා කියන්නේ. ඉන්නවා කියන කාරණාව තියෙනවා නම් ආයි අභිනන්දති වචනේ තමයි තියෙන්නේ. තදබිනන්දති. අජ්ජෝසාය තිට්ඨති. අන්න läග්ගෙන ඉන්නවා. එහෙනම් ඒක ඊතර වීමක් නෙවෙයි. නාබිනන්දිත වෙලා නැහැ. ඇයි අපට පහුරක් හැටියට විග්‍රහයක් සිදුවෙන වැඩ පිළිලක් නෙමෙයි වෙලා තියෙන්නේ. අපට läග්ගෙන ඉන්න පුළුවන් බවක් හම්බෙනවා. එතකොට එහෙම එකක් නෙමෙයි ධර්මයේ නිතරම තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම අර මුලින්ම පටන් ගනිද්දී කිව්වේ මම ඉන්න තැනදී හිතන්න යමක් කෙනෙක් කියන තැනදී ඒ කෙනා කියපු කාරණා මම ඒක කියපු විදියට අර ගැනීම බෞසුත භාවය ඒක එක හිතන්න ඉඩක් තියෙනවා. එතකොට ඒක එක තේරුම් ගන්න ඉඩක් නෙමෙයි තියෙන්නේ. හිතන්න ඉඩ. ඒක එක හිතෙන් හැම වෙලෙම දෙන හිතන්න ඉඩ. අන්නේ හිතීමට ඉඩට යොමු වෙනවා ඒ සැබෑම සත්‍යවාදී බවදී. ඊළඟට දැන් කොහොමත් අපේ ජීවත් වීම අපි ලෝකේ පැවැත්ම කියන කාරණාව එක සාධාරණයි නම් අපි ඊතර වෙන්නට ඕනේ. එහෙනම් කොහොමත් අපි ජීවත් වීම සාධාරණ වෙන්නේ නැහැ. එහෙනම් ජීවිත පැවැත්මදී සනිකරම සත්‍යවාදී කෙනාගේ බාහිරට අනුගත වීම කියන කාරණාව තියෙනවා. මොකද මොන දේ ගත්තත් අපේ ජීවත් වීම සාධාරණ නැහැ. අපේ ජීවත් වීම සාධාරණ මොන හරි කෝණකින් ඔන්න අපට සාධාරණයි අපට අපේ කෝණයටම ජීවත් වෙන්න. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ. සත්‍යවාදීව හිතද්දී ආයෙත් මම ඉද්දී අර අනුගත වීම ලෝකෙ මට්ටමින් සිදු වෙනවා. එතකොට ඒ කටයුතු දෙක සිදු වෙන තැනදී
ඊළඟට ධර්මයේ පහුරක්ද නැද්ද කියන කතාව එකක්වත් හදාරන්නේ සියලු කතා ඉක්ම වෙනවා. මෙන්න මේ සිදුවීමට තමයි ධර්මයේ පහුරක් කියලා කියන්නේ. එතකොට යාට läගගෙන ඉන්න එකක් නැහැ. දැන් ඉදමෙව සත්‍යං කියන කාරණාවක් ගන්න තියෙන අනුගත වීමක් කියන කාරණාව ඉදෙන්නේ නැතුව මට තේරුණා. දැන් මට තේරුණේ මට වැටහුනේ මගේ කොන්ට අදාළව. ඒ කියන්නේ මමත් ඉන්නවා අභිනන්දති අභවජති අජ්ජෝසාය තිටචිත් උනා. ඉදමෙව සත්‍යං කියන කාරණාවක් උනා. ඉදම සත්‍ය නම් මොගමඤ්ඤන්නේ. දෙකක් සත්‍ය වෙන්න බෑනේ. අනික හිස්. එතකොට ඒ බව ඉද්දි මමත් තියෙනවා අන්න පහුරේ කෘත්‍ය වෙලා නැහැ. පහුරේ läගගෙන ඉන්නවා. ඒක පහුරක් වෙන්නේ නැහැ. පහුර කවුරු läගගෙන ඉන්නේ නැහැ. läගගෙන ඉන්නේ පහුරක් නොවන දෙයක්. එහෙනම් පහුරේ පහුර බව ප්‍රතිපදාවත් එක්ක සත්‍යවාදී කෙනාටම ඉස්මතු වෙනවා. එතෙක් පහුරේ පහුර බවක් එන්නේ. එතෙක් හොයාගෙන යනවා ආරක්ෂිත තැන. ඒක සාධාරණයි. ආරක්ෂිත දෙයක් ආරක්ෂිත තැනක් හොයාගෙන යනවා. ඒ හොයාගෙන යද්දී උදව් කරන කෙනෙක්ගෙන් උදව්වක් ගන්නවා. හැබැයි එයාගේ උදව්ව සැබෑවටම මේ ක්‍රම කියලා දෙන එක. මේ සූත්‍රයේ කතා කරන අවසාන යාතාවේ මේ විද්‍යාවසේ ඉන්ද්‍රයට සහහට කියු කාරණාවේදී මොකක්ද දැන් විශ්මතු වෙන්නේ? හැම ආකාරයකම යෙදී කිසිදු විදිහකින් කියන්නේ යෙදීමක පිළිගන්න නැති බව. කියන්නේ අතන අර කාරණාව කිව්වා වගේ මත ඉඳලාගත වර්තමාන හැම ආකාරයකම යෙදීම තමයි කතා කරන්නේ. ඈ? ඒ කියන්නේ ධර්මයේ පවුරක් නොවෙන්න පවුරක් වෙන එක ඉස්මතු වෙනවා. ඔව් ඒකට ඉස්මතු වෙනවා. දැන් මෙතනදී නම් අහන කාරණාව තියෙන්නේ තනිකරම දැන් ඇත්තට මෙයාට අහප පවුරක් කියන කතාවක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඉස්මතු කරන්න මොකද ප්‍රතිපදාවේදී කතා අවශ්‍යතාවයක් නැහැ. අර අලගද්දු උපමසු මහා තණ්හා සංකේත කොහෙද තියෙන්නේ? කෙලායට මමායට ක්‍රීඩාවක් කරගන්නවා කියලා තියෙන්නේ. ධර්මයේ. එතකොට එහෙම තැනදී තමයි කියලා දෙන්නට ඕන නැත්තේ. ඒතෙක් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. සිදුවීම ඒකමයි. එතකොට දැන් මෙතනදී අර මේ පිහිටීමක් නොවන බවක් ඉස්මතු කිරීම තමයි උද්දං අදෝතිරියංචය මැජ්ජේ කියන මේ පැහැදිලි කිරීමෙන් තියෙන්නේ සැබෑම හික්මීම කියන්නේ. ප්‍රතිපදාව. මෙතන නම් 1068 ගාථාවේ කියනනේ නාහං ගමිස්සාමි පමෝචනායි කියන. එතකොට මම කරන්න යන්නේ කියන්නේ මුද වෙන එක මම කරන්න යන්නේ නැහැ වගේ අදහසක් තියෙන. එතකොට ඒ කාරණාවේදී මේ යන්නේ ගන්න කියාගෙන යනකොට මේ දැන් මට කරන්න يعني ඉන්න කෙනාට කරන්න පුළුවන් එකක්ද කියන එකයි ඉන්න කෙනායි අහන කෙනායි කියලා දෙකක් ඉදිරියට කරන්න බැරි ඔගේ ස්වභාවයක්. ඒකට ඒ කියන්නේ සමහර කියන්නේ නැති. දැන් කියන කෙනායි අහන කෙනායි එක්ක මේ අනේ ඒ වගේ අදහසක් ආයේ ඒක දැන් කවදාද කියාගෙන යන්නේ. මම එහෙම කිව්වත් එක්කනේ. ඒ කියන්නේ මේ එහෙම එකක් කිව්වත් එක්ක කියන්නේ මේ එහෙම දෙපැත්තක් දෙන්නේ බවක් ඉස්මතු වෙන්නේ නැතිවීම තමයි කතා කරන්නේ. මොකද දැන් ධර්මයක් කියන චින්තනයක් ප්‍රතිපදාවක් ලැබුණා තියෙද්දි මට බුදුරණන් වහන්සේ ඉඳලා මා මුදුවන්න කියනවා. එතකොට ප්‍රතිපදාව සිදුවීම වෙලා නැහැ. ඒක අනුගත වීමේ කෘත්‍ය කතාව නැතුවනේ. දැන් ප්‍රශ්නේ අහනකොට හරි බුදුරණන් වහන්සේගේ ඇත්තරම ගත්තොත් මෙයාගේ ප්‍රශ්නේ සාධාරණයි. යමීමත් දැන් අපි අම්මෝ මේ මෝඩයාගේ ස්වභාවය මෙහෙම එහෙම එකක් නෙමෙයි. මෙයාගේ අනුගත වීමේ ස්වභාවය සහ ලෝකයේ ඉදි ශ්‍රේෂ්ඨම කෙනා බුදුරණන් වහන්සේ. කියන්නේ මට උපකාර සම්පූර්ණයෙන් කරන. නැත්තම් මේකෙන් හරි දැන් දෝතක කියන්නේ වැරදි කෙනෙක් මෙහිමයි. එහෙම කතාවක් නැහැ. දෝතකගේ සම්පූර්ණ ප්‍රතිපදාවක් සිදුවීමෙන් ඇවිදලා තියෙනවා. හැබැයි සිදුවීමෙන් එද්දි දෝතකත් ඉන්නවා බුදුරණන් වහන්සේත් ඉන්නවා. ඉන්න දෝතක බුදුරණන් වහන්සේගෙන් ඉල්ලන්නේ. බුදුරණන් වහන්සේ පෙන්වන්නේ ඉන්න දෝතකට ඉන්න බුදුරණන් වහන්සේගෙන් දෙන අඩපිල්ලක් නෙමෙයි. බුදුරණන් වහන්සේ ප්‍රතිපදාව ඉස්මතු කරනවා. එතකොට දැන් ඒකෙදි අපට ඉද්දි අපි බුදුරණන් ඉන්න කෙනාගෙන් බෑ කියන කාරණාවක් අදාළ නැහැ. භගවා ඥානාමි නාහං භගවා ඥානාති නාහං ඥානාමි. ඕක තමයි සිද්ධි. එතකොට දැන් හානේ හරි මටම පුළුවන් කරගන්න.
මම ඉද්දි මටම පුළුවන් කරගන්න කියන කාරණාව වෙන එකක්. එතකොට සක්කාය නිරෝධය කියන කතාවක් එන්නේම නැහැ. ප්‍රතිපදාව ඉස්මතු කරනවා කියන කාරණාවයි දෝතකට මෙතනින් ඉස්මතු කරන්නේ. එතකොට අර දෙපැත්ත බෙදීම කියන කතාව ඉක්මවීම තමයි ධර්මයේ කියන කාරණාව දැනගෙන මෙසේ මේ යෝගී තරණය කරනවා කියලා කියන්නේ. එතකොට දැන් මේකේ දැන් ඊළඟකේදී එයා ප්‍රශ්නයක් අහනවානේ විවේක ධර්මයන් යමහන් විඥානය කියලා. යතහං ආකෝසෝ දැන් එතන අර දැන් යාට අර වගේ දෙපැත්තක් කියන කාරණාවක් ඉන්නේ කලින් ප්‍රශ්න කරන එකට කියන්නේ මම ඊතර කරා මම මුදවන්න යන්නේ නැහැ කියලා. ඒකත් එක්ක දැන් මෙතන කතා කරනවානේ මේ අව්‍යාපජ්ජමානෝ කියන නිවීම ගැනනේ කතා කරන්නේ. ප්‍රතිපදාවනේ අහන්නේ දැන්. කියන්නේ ඉදේව සන්තෝ අසිතෝ චරේය. ඕකනේ අහන කාරණා ප්‍රධානම කාරණා විවේක ධම්මං යමහං විජඤ්ඤං. ඒ කියන්නේ විවේක ස්වභාවය මම කියන්නේ ඒ කාරණාව මනාව අවබෝධ කරගෙන මෙහිම සාන්තත්වයෙන් ඇලීමකින් තොරව හැසිරෙන්න ඒකට උපමාවක් තමයි ආකාශය වගේ කියන්නේ අර කිසිම ගැටීමක් නැත්නම් අර විවිධත්වයක් නැතිව එහෙම ඉන්න කාරණාවට මට අනුශාසනා කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අර මුලින් අහපු ප්‍රශ්නෙට ඒ කාරණාව කරුවට පස්සේ ආයෙ ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ. ප්‍රතිපදාව ඉස්මතු කරද්දී ඒ කාරණාව විවේක ධර්ම කියන ස්වභාවයෙන් ප්‍රශ්නේ අහනවා. මේක අවබෝධ කරගෙන කියලා. ඊළඟට මේ සාන්තත්වයේ කියන කාරණාවට දැන් අර ආකාශ මේ ඒක අර යම්සේ කියන කාරණාවත් එක තමයි මේ ආකාශයේ සෙයින් කියන කාරණාවනේ ඒ වගේ කියන එක නෙවෙයි උපමාවක් එක්කනේ දෙන්නේ. එතකොට ඒ විදිහට මේ සාන්ත ස්වභාවය නිවීම කියන කාරණාවට අනුශාසනා කරන්න කියන්නේ. එතකොට ඒ අනුශාසනා කරන්න කියපු කාරණාවෙන් තමයි අර සිහියෙන් යුක්තව අර ඒ හැසිරීම වැඩ පිළිවෙල පැහැදිලි කරන්න පුදුරනවා. එතනම තියෙනවා දැන් සාමාන්‍යයට අර වගේ දැන් සාමාන්‍යයෙන් කාණස විටින් විට කියලා දෙනවනේ මේ දැන් මාර්ගයක් එක්ක එයාට දැන් අපි හිතමුකෝ මුලින්ම එයාගේ තියෙන එයාට ආවේනික මේ කෝණේ ඉක්මුණාට පස්සේ එයාට තියෙන ගොඩක් වෙලාවට තියෙන සඳහන් දැන් කාමරාග පිටික තුනීමක් එක මේ හැසිරීමක් වගේ එකක් නේ. ඒතර මේ දැන් මේ මෙතනදී මේ එයාට තියෙන සම්පූර්ණයෙන් මේ අහන විස්තරය සම්පූර්ණයෙන්ම අර විවේකයට එක්ක මේ මෙතන මේ වචනෙත් එක්ක අව්‍යාපජ්ජමානෝ කියන එකත් එක්ක එයාගේ නෑ මෙතන ගැටීම කියන එක නෙමෙයි අව්‍යාපජ්ජමානෝ කියන එක වෙන්නේ විවිධාකාර ස්වභාවයන් කියන කාරණාව. নানা ප්‍රකාර ස්වභාවයන් කියන එක නේ. අර මම අර කිව්ව පටිඝ සංඥාව අරූප සමාධියට කතා කරේ. අන්න ඒ විදිහට කතා කරන්නේ. එතකොට මෙයාලට එහෙම කතා කරන්න අවශ්‍යතාවයක්ම නැහැ. අහන්න අදාළත්වයකුත් නැහැ. ඇයි මේ කට්ටියන්ට කොහෙද තරහ? මෙයාලට කොහෙද රාගය? කාමරාගය? ඒ කතාවක් අදාළම නැහැ. ඒ කියන්නේ මෙයාලට දැන් අපිට මේ හරි සෝතාපන්න කෙනා, අකදාගාමී කෙනා, අනාගාමී කෙනා අපිට මේ 4 දෙනෙක් ඉන්නවනේ. දැන් මෙයාලට එහෙම කතාවක් අදාළත්වයක්වත් නැහැ. දැන් එයාලා කවුරුත් දන්නේ නැහැ අකදාගාමී කෙනෙකුට මෙහෙම එකයි. දැන් අඩුම තරමේ මෙයාලට කාමරාගයේ පටිගය කියන බවක් තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් අහන එක සාධාරණයි. එහෙම බවකුත් නැත්තම් ඊළඟට සකදාගාමී අනාගාමී හොතාපන්න කිසිදෙයක් දන්නේත් නැත්තම් දැන් ඒ බවක් යාලට දැන් එන්න විදියක් නැහැ. මෙයාලට තියෙන කෙලින්ම කියන්නේ ප්‍රතිපදාවම නිවීම කියන කාරණාව එක්ක. අර ලෝකේ මේක කොටස් 4කට බෙදලා වෙන් කරාට පස්සේ දැනෙන gati අන්න එතකොට මේ කරුණු කතා කරනවා. හැබැයි ප්‍රතිපදාවෙන් කියද සක්කාය නිරෝධයේ ප්‍රතිපදාව කතා කරලා පස්සේ ආපහු මේ එතනින් මැද කාරණාවක් ආයි තියෙනවා කියන කතාව තුනම කියවිලා ඉවරට සක්කාය නිරෝධ අර්ථාන්විත භාවය නැහැ කියන්නේ. එතකොට මේ ලෝකේ ඉන්න අයට දුන්න විග්‍රහය මෙයාලට ඒ විග්‍රහය අදාළත්වයක්ම නැහැ. එතකොට අර ඒ නිදහස නැත්නම් විවේකය සැබෑම විවේකී අර්ථාන්විත භාවය තමයි උපමාවත් එක්ක මේ ප්‍රශ්නේ අහන්නේ. එහෙනම් දැන් මෙතනම කියනවනේ මේ භාවයක් ලැබෙන්නේ සක්කාය නිරෝධ බවක් අන්ති බවක් කියලා එහෙම කියනවා. අනේ ඒක නෝනක මොන අර්ථයෙන්ද කියන්නේ? ඒ කියන්නේ බවක් ලැබීම කියන එක මේ කියවිල්ලක්
ඇත්තක් කරලා ගැනීම වගේ එකක්. කියන කියවිල්ල ඇත්ත වෙලා දැන් මට ඇත්ත වෙනවා සඳ කියන කියවිල්ල. ඒ අදහසත් නැත්තම් ඒකත් එකක්. ඊළඟට අපේ හැඟීමක් මේකේ ප්‍රධානම කාරණා අපට අපි වැදගත් වෙනවා කියන එක. අපේ හැඟීමක් තියෙනවා හැඟීමක්. මේක වැරදි අරක හරි. ඒ කියන්නේ දැන් අපි නෝන අපි මොනවා හරි කරනකොට පිළිලා මේක සක්කායමයි. මේක නිට්ටයමයි. මේක වැරදි අරක. දැන් අපට හැම වෙලෙම වෙන භාවත්වයක අපේක්ෂාවෙන් අන්න අර මොකේද මේ ඔකම්පහය ගාථාවේදී හරිද ගන්නසොටි බෙන්නන්නේ. අනපුරේ කරාන. ඒ කියන්නේ මේ අපි මේක වැරදි කියලා මනින්නේ හරි බවක් ලැබිලානේ. එතකොට අපේ හැඟීමෙන් තියෙනවා මේක තමයි මේක වැරදි. මේ ක්‍රමෙ වැරදි. දැන් අපි මං වුණා හොය. දැන් අපි හැම වෙලෙම මම පැත්තකින් ඉඳලා මගේ වැරද්ද හම්බ වෙනවා. මගේ වැරද්ද හම්බ වෙනවා. මේක නෙමෙයි ධර්මයේ සක්කා නිරෝධي. හැබැයි අපි වචන වලින් හිතනවා නෙමෙයි. හැඟීමෙන් යුක්තයි මම තමයි මේ ඔක්කොම කරන්නේ. සැබෑම අනුගත වීම නැහැ. සැබෑවට මට මං වැදගත් වෙලා තියෙනවා. කොහෙන් හරි ගිහිල්ලා මගේ ක්‍රමෙ මට වැදගත්. ඒකෙන් මේ ක්‍රමෙන් තමයි සක්කා නිරෝධ භාවත්වයෙන් තමයි යන්නේ. ඒ කියන්නේ මානසිකාර සම්භව සම්බේධම්ම කියන එක මගේ මානසිකාරයකට හම්බුණා. ඔව්. ඒ වගේ හැබැයි අර අපි මේ හිතා ගන්නවා කියන එක නෙමෙයි. අපේ එදිච්ච හැඟීම. ඒ කියන්නේ අපි හැම වෙලෙම අපේ ඉදිලා තියෙනවා මේක නෙමෙයි අරක. ඒ කියන්නේ අපි හැම වෙලෙම අර මේ වෙන වටිනාකමක් දීලා තියෙනවා. සක්කාය නිරෝධත්වයකට වටිනාකමක් දීලා තියෙනවා. ඒ සක්කායකට හීනත්වයක් දීලා තියෙනවා. දැන් මේ සක්කායේ ඉන්නේ. දැන් මේ නිත්‍යත්වයේ ඉන්නේ. අරක තමයි හොඳ. දැන් මේක අනිත් පැත්තේ තුන්වෙනි පාර්ශවයකින් මේ මැන්නේ. එතකොට තුන්වෙනි පාර්ශවයට භාවත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ අරක යෙදিলা තියෙනවා. මේ දෙක මැනීමක් තියෙනවා. එතකොට සක්කායක් ඒක ඇත්තට වචන ස්වභාවයක් විතරයි. අහපව වෙනම සක්කායක නිරෝධනයක්. ඒ කියන්නේ මේ භාවයක් එක්ක අර ද්වෛතාවක පැවැත්ම. කියන්නේ වෙනසක් නැහැ සියුම් භාවයක් විතර. ඔව් සියුම් භාවයක් කියන්නේ ඉතින් ඇත්තටම අර දැන් අපි අල්ලගත්ත කරුණ වෙනස්. අල්ලගත්ත කරුණ මනින විදිය ඒ කරුණ ටික වෙනස්. හැබැයි අපේ දැන් මේක හැම වෙලෙම බලන්න ඕනේ දකින කෝණය අනුව මිසක් ගන්න සිතුවිල්ල අනුව නෙමෙයි. දකින කෝණය අනුව. දකින කෝණයේදී දැන් අපි හිතමු අපි මොනවා හරි දෙයක් ලෝකේ දකිනකොට මොනවා හරි කඩක් කරනවා මේක වැරදි. මේකෙන් ඉක්මන ඉන්න හොඳයි. ඒ කියන්නේ අපි මට මේ දෙක මැරීමක් තියෙනවා. දැන් එතනදී ඇත්තටම අර මූලිකම સિદ્ધාන්තය. ඒ කියන්නේ ලොකු දේ කොච්චර සියුම් කරගෙන ගියත් මූලික වූ වැඩපිළිවෙල වෙලා නැත්තම් කෙනෙක් රාගයෙන් හිටියත් කෙනෙක් මේකෙන් හිටියත් දෙකේ වෙනසක් නැහැ. අරක කුසල් අරක අකුසල්. එච්චරයි වෙනස තියෙන්නේ. මූලිකවම අර වැඩපිළිවෙලෙන් අනුගත වීම කියන සිද්ධිය නැහැ. ඒ කියන්නේ අර මූලික මම අර පැහැදිලි කරේ කර්ම දෙකක්. එතකොට ඒ සිද්ධි ටික අපට දෙද්දි අන්නේ කාරණාවට යන්න තියෙන්නේ. ඒ කියන්නේ කිසිදු වෙලාවක අපට විග්‍රහයක් නැහැ. මේක සක්කාය නිරෝධය මේක සක්කාය මේක ඒ හැඟීමක්වත් නැතුව අන්න අර අනුගත වීම කියන මේ සිද්ධියත් එක්ක එදිනවා නම් අන්න මට මංගදගත්කමක් වෙන්නේ නැහැ. ඒකෝන මට මනින්න විදියක් වෙන්නේ නැහැ. මට දකින්න විදියක් වෙන්නේ නැහැ මෙන්නදී. දැන් අපිට මොනවා හරි මේක වැරදි මේක හොඳයි. දැන් මේක තමයි සක්කාය නිරෝධය. මේක තමයි අනිත්‍ය ස්වභාවය කියන මොනවා හරි කියන්නේ අපි වචනයකින් සිතුවිල්ල නොදා හැඟීමක් කියන්නේ මඤ්ඤණාවක්. මඤ්ඤණාවක දකින්න කෝණයක් එක තියෙනවා. එතකොට එතනදී අර කොච්චර සියුම් කරගෙන ආවත් මූලික කුඤ්ඤයට කැඩෙන්න ඉඩක් වෙලා නැහැ. එතකොට දැන් ඔය විදිහේ භාවය කියන එකක් දකින්න විදිහක් උනත් එහෙම ඒ කියන්නේ දකින්න විදිහක් බවට පුරුදුනා කියනවා. ඔය විදිහේ දෙයක් පුරුදු කරන්න දැන්නේ දැන් එහෙමනේ එතකොට දකින්නේ. දැන් ඒ දකින්න එක තුල මේ එයාට දැන් මේ සක්කාය නිරෝධය කියලා මේ කියන දහමක් එක්කම මේ දැන් සක්කාය නිරෝධ භාවයක් නියට ඒක. ඒතකොට සක්කාය නිරෝධ භාවය කියන එක එතකොට අපිට කතා කරන්න දෙන්නේ එයාගේ දැක්මක් එක්ක කොනක් තිබින්දි කියලා. මොකද එයාගේ දැක්මක් එක්ක? දැන් මේ භාවය කියන එක දකින්න විදිහක්නේ. දැන් ඒ දකින්න විදිහ එයා හුරු කරනවා සම්මත. ඒතකොට සක්කාය නිරෝධ බවත් එයා දකින්න විදිහක් නේ එක්කනේ තියෙන්නේ එතකොට. ඒතකොට සක්කාය නිරෝධ බව දකින්න විදිහක් එක ගත්තම හැබැයි
ධර්මයේ පැත්තට ගිහිල්ලා කතා කරොත් එයාට සක්කාය දිට්ඨියකට ලැබීමක් ගැන කතා කරන්නේ. ඔව්. එතකොට මේ එහෙම බැලුවොත් සන්නද දැන් අරූප විමුක්ෂ කතා කරන්නේ. එක්කෝ මෙතනදී එක්කෝ කිසිවක් නැහැ කියලා. නත්ත්‍කින්ච වැඩ තමයි. ඒ කියන්නේ අපි නත්ත්‍කින්ච වැඩ සක්කාය නිරෝධ කියන වචනෙන් උණු කරලා. ඒ හැඟීම. යොමු වෙලා නත්ත්‍කින්ච පැත්තට. ඒ කියන්නේ යෙදෙන කාරණාව සක්කායක් වෙලා ඒක ඉක්මවීම තමයි වටින්නේ. සක්කාය නිරෝධය. දැන් මේ දෙවතාවය මන්නේ නැද්ද? මේක අන්ත දෙකක් නම් අන්ත දෙක ඉක්ම වුණ තැනදී ඒකාන්තයක් අන්ත දෙකක් නම් එක පැත්තක් හරි වෙන්න බෑනේ. සක්කාය නිරෝධය කියන්නේ සක්කාය වෙන්නේ සක්කාය නිරෝධයනේ. එතකොට මේ දෙකක් මේ අපේ කෝණයෙන් අපි මැන්න නම් එතකොට එනම් මේක එකක්වත් වැදගත් වෙන්න විදියක් නැහැ. අර අපි මනපු විදියක්. එහෙනම් මේ මන විදියක් වෙන්න බෑ. ඒ කියන්නේ මුල කියන එක නිත්‍ය සූත්‍රයේ තිබ්බ විකන්නගේ ප්‍රශ්නේ අහන්නේ අර මූල දස්සාවේ කියලා මූල දකින්න කියලා අදහසක් නෙමෙයි. එතකොට දැන් මේ මුල හරියට දකින්න ඕනේ ක්‍රමයට අදාළ විදිහට මේ මුල කොට නැගුණ නැත්නම් ඊටු තේරෙම කියන්නේ ඒකට අනුව නෙවෙයි ඊට පස්සේ දැක්ම කොට. ඔව්. සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිපදාවක් කියන එක මට ඕන විදිහට තමයි ඊට පස්සේ. ඒ කියන්නේ හැම වෙලේම අපි මොන විදිහට ගත්තත් අපට ඇහෙන දේ කියන අනුගත වීම කියන කාරණාවක් අපට යෙදෙන්න ඒ කරුණට ඉඩ නැත්තම් මොන විදිහකට දෙයක් ඇහුණත් අපි අපේ කෝණයෙන් ඒ කාරණාව අපි හිතලා අපි ඒක සාධාරණ කියන්නේ ඇත්තටම සාධාරණයි ලෝකෙ ගත්තාම. ලෝකේ කාරණාව හරිද? ඔන්න මම කරනවා වැරදිද? මේක හරිද? දැන් මොකද කරන්නේ? මම වැරදියෙන් අයින් ගිහලා හරි දෙයට යන්න හදනවා. ඒ කියන්නේ අපිමනේ මේක වැරදි කියලා නිර්ණය කරන්නේ. ඒ කියන්නේ හරි දෙයක් එක්ක. ඒක අපිමයි හරි දෙයට යන්නේ. ඉතින් අර මූලිකව බුදුරණවහන්සේ කියන්නේ සැබෑම සත්‍ය කියන එක නෑ. ඒ කියන්නේ සත්‍යවාදී බව අඩු නිසාමයි ඒක වෙන්නේ. එහෙම නැත්නම් සත්‍යවාදී බව උපරිම තියෙනවා නම් ඒ කාරණාවට යන්න ඉඩක් නෑ. ඒකම කරගෙන විතර අපේ සත්‍යවාදී බව හොඳට තීව්‍ර වෙනවා නම් අපට කවදාවත් අපේ රාමුවට එදින කෝණයක් එක්ක ජීවත් වීමේදී läගගෙන ඉන්න එකක් වෙන්න ඉඩ නැහැ. එයාට හැම වෙලෙම තියෙන්නේ ඒකට ඉඩක් නොවන විදිහට කටයුත්තක්. නැත්තම් අපිට හැම වෙලෙම ධර්මයේ එකක් වෙලා ජීවත් වෙන එක තව එකක් වෙලා. ජීවත් වෙන දැන් සැබෑම ගත්ත දැන් ධර්මයේ මනසින් දාගත්ත එකක් නේ. ජීවත් වෙන එක නේ අපි දැක්මක් එක්ක ඉන්නේ. ඒතකොට දැක්මක් එක්ක ඉන්න කාරණාව වර්ධි විදියට ඉන්නවා. ධර්මයේ කියන කාරණාව තමයි ඒකේ තමයි හරියට ඉන්නව නැත්ද කියලා ඒක මානසික අගත් සංකල්පය. ඒක එතනදී අපි මේ හරියට ඉන්නවා කියන කාරණාවක් මොන විදිහට හිතුවත් ඒක සංකල්පයක් එක්ක ඉන්න එක. ජීවත් වීමේ දැක්මක් එක්ක. දැන් මෙයාලගේ මේ ජීවත් වීමේ විදිහ. දෝතකලගේ. ඒක තමයි ඒකත් එක ප්‍රශ්නේ අහන්නේ. එතකොට දැන් අපි ජීවත් වෙන විදිහයි ධර්මයයි කියලා මේක දෙකක් ගත්තට පස්සේ අන්න පටලැවෙනවා. ඒ කියන්නේ අපි සැබෑම අවංකවම අර ප්‍රතිපදාව කියන කාරණාවට ඉඩ නැති වෙනවා. ඒකෙන් නම් මෙතන මෙහෙමකුත් තියෙනවා. දැන් දෝතක උගරණ ශ්‍රාවකෙක් කියන එක තියෙන්නේ අපිට මේකෙන්නේ. දෝතක සූත්‍රයෙන් නේද? එතකොට දැන් අපිට තියෙනවානේ මේ දැන් අපි නිතරම දැන් අන්‍යමුක්තිකාමී කියලා කතා කරන්න හුරු වෙලා ඉන්නවා. එතකොට දැන් අන්‍යමුක්තිකාමී කියන එක සැබෑ වාර්තය වෙන්න නම් අපේ සක්කාය නිරෝධය වෙන්න ඕනේ. ඒක කියන්නේ සක්කාය දිට්ඨියත් අඩු ප්‍රහාණය වෙන්න බෑ. අනිවාර්යයෙන්ම. එතකොට දැන් අන්‍යමුක්තිකාමී කියන කාරණාව මේ කියන එක මම නම් කියන්නේ මේ ඔය කියාගෙන යන මේ දේවලුත් එක මට හිතෙන්නේ මේ කියන්නේ අපි අන්‍යමුක්තිකාමී කියන එක දැන් ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන එක දැන් මම හිතන කාරණාව ඔබ අන්‍යමුක්තිකාමී කියලා දෙන එක තමයි යථාර්ථය වෙන්න ඕනේ කියන එක. නැතුව දැන් සන්න දැන් අපි කියනවානේ දැන් අන්‍යමුක්තිකාමී කියලා. ඒ කියන එක සන්න අන්‍යමුක්තිකාමී කියන චින්තනය තමයි ගොඩනගෙන්න ඕනේ වගේ එකක් තියෙන. ඒ කියන්නේ දැන් මෙයාලගේ බුදුරජාණන් වහන්සේගේ දහමාල නෙමෙයි මේක ගොඩනගන්නේ. ඒක ඇත්ත. සම්පූර්ණ. ඔව්. ඒ කියන්නේ නැත්නම් මේ මුක්තිකාමීත්වය අපිට තියෙන්න විදිහන්නේ නෑ. බුදුරණවහන්සේ කතා කරන ශාසනය එකනේ. ඒකන්නේ මුක්තිකාමී ප්‍රතිපදාව එක්ක. ඉතින් එහෙම ප්‍රතිපදාවක් තියෙන්න විදිහන්නේ. ඒ කියන්නේ මේ ශාසන ප්‍රතිපදාවක්
මේ නිවන් දකින්න යන වැඩ පිළිවෙලක් බුදුරණවහන්සේගේ කියන අතහට ධර්මයක් ඇහෙනට තියෙනු දියන්නේ. එහෙනම් අනිමුත්තිකාමී එකක් තමයි තියෙන්නට ඕනේ. එතනින් එහා දෙයක් තියෙනු දියන්නේ. හැබැයි ඉතින් එයාලා සත්‍යවාදීනේ. සත්‍යවාදී දැන් මෙතන තියෙන කාරණා තමයි ඒ විමුක්තිකාමී ස්වභාවයේ ඉදුණට ධර්මයක් කියන එක ඇහෙද්දී ඒකකට තල්ලු වෙන්නේ නැහැ. තල්ලු වෙන්නේ නැති වෙන්න බුදුරණවහන්සේ වැඩ පිළිවෙල පෙන්නලා තියලා තියෙන එකනේ. ඒකට තල්ලු නොවෙන්නේ. දැන් ඒකකටම හේතු වෙලා යන්න ඉඩක් තියෙන්නේ ධර්මයේ කියන පැත්තක ඇහෙන්නේ නැතුව තියෙද්දි. ඇහෙනවා නම් අරකක් එක්කම දිගට යන්න ඉඩක් නැහැ. එතකොට මේක වෙනම හික්මීම වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක තමයි බුදුරණවහන්සේලා හික්මෙන්න ඕන විදි සම්පූර්ණයෙන් පෙන්වා දෙලා තියෙනවා. අපි ජීවත් වෙන කාර්යය ගත්තම තමයි දැන් අපි අහන ධර්මයේ එක්ක මේ අපි ජීවත් වෙන මේ ඒ දිනදා ජීවත් වෙන රටාවක් එක්ක මේ ධර්මයේ විද්‍යාන දේශනා කරපු ධර්මයත් එක්ක මේ ජීවත් වෙන රටාව කියන්නේ යෙදෙන කාරණා දිහා බලීමද තියෙනවා. ඔව් ඒ කියන්නේ අර ධර්මයයි මේ අපි ජීවත් වෙන දෙකක් නෙවෙයි කියලා තමයි. ඔව් ඒක හරි. හැබැයි අපට ගොරෝසුව අපට ජීවිතේ පුරුදු කරන්න දේවල් ටිකක් තියෙනවානේ. ගොරෝසුව ජීවිතේ පුරුදු කරන්න තියෙන කාරණා ටික අපි පුරුදු කරනවා නම් ඒ බුදුරණවහන්සේ වැඩපිළිවෙල දුන්නේ ධර්මයට යොමු වෙන්න. දැන් අපි ගොරෝසුව පුරුදු කරන කාරණාවේ තියෙන අපට ආවේනික දේ නම් එතකොට මේ ධර්මයේ කියලා කියන්නේ අලුත් වචන ටිකක් නෙමෙයි ප්‍රතිපදාවෙම සක්කා නිරෝධයට අවශ්‍ය කරුණ. ප්‍රතිපදාවෙම සක්කා නිරෝධයට අවශ්‍ය කරුණට අවශ්‍ය වැඩපිළිවෙලක් බුදුරණවහන්සේ මූලික ඉදනම ඇත්තටම ආචාරගෝල සම්බන්ධයත් එක්ක බුදුරණන් දීලා තියෙනන්නේ ඒක. ඒ කියන්නේ එච්චරටම තමන්ගේ ජීවිතයේ තියෙන කාරණාවකට ඉඩක් නොවන විදිහට හැබැයි ඒකෙදි හොඳට තේරුම් ගන්නට ඕන එක නැත්නම් අපිට ගැටීමක් ඒ කියන්නේ අර වදයක් එක්ක කරනවා කියන්නේ වදයක් එක්ක කරනවා එතන සත්‍යවාදී බව නැහැ එතකොට. වදයක් එක්ක කරනවා කියන කාරණාව නෙමෙයි. ඒක අවංකව වැදගත්කමත් එක්ක කරන කාරණා. අන්නේ කරුණු අපේ ජීවිතේ අපි හුරු කරනකොට ධර්මයකට තමයි ඉඩ දෙන්නේ. අපට ධර්මයේ කියනකොට අර ගොනු කරගත වචන ටිකනේ අපි කොටු වෙන්නේ. ධර්මයේ කියලා කියනකොට ඇත්තටම යථාර්ථය. ඒ කියන්නේ Tamanට කොටු වෙච්ච රාමුවට ඉඩක් නොදෙන බව. සක්කාදිට ප්‍රහාණය කියන්නේ ඒකනේ. සක්කාය වුණ කියන්නේ ඒක. එතකොට අපි ගොරෝසු මට්ටමින් කරන්නේත් ඒක නම් දැන් අපිට යම් මට්ටමකට කියන්න බැයිද ධර්මයට නුගතයි කියලා. යථාර්ථවාදී තරමට උදව නැහැ තමයි. නමුත් සැබෑවටම ධර්මයට අනුගත හික්මීමක් ඇදලා තියෙනවා. අන්න ඒක එක්ක ඒ ගතිය එක්ක හිතන්න සමත් දුන්නාට පස්සේ අන්න ප්‍රතිපදාව සිදු වෙනවා. එතෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සක්කා නිරෝධය කියන එකක් දැන් මම ડોක්ටර්ගෙන් බෙහෙතක් කිව්වා. දැන් ડોක්ටර්ට බෙහෙතක් දෙනවා. දැන් මේ විදිහට සක්කා නිරෝධය කියන එක එහෙම ලැබෙන එකක්. ඒ කියන්නේ බෙහෙත විදිහට දැන් ඒ බෙහෙත වගේ තමයි ධර්ම. වගේ එකක් තමයි ඒ කියන්නේ අපි ඉන්න තැනකට රටෙන්ද සක්කාය නිරෝධේ මේ ධර්මයේ තමයි සක්කාය නිරෝධ වෙන්නේ කියන එකක් නෙවෙයි. මේ ධර්මයේ සක්කාය නිරෝධ වෙන්නේ. ඒ ධර්මය මම ගන්න ඕන. ඔව් ප්‍රතිපදාව සිදුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඇත්තටම අර දැන් මේ අය උපරිස පරිබ්‍රාජකයෝ වගේ අය මේ අයට අලුතෙන් මේ මොකක්වත් කියලා දෙන්න දෙයක් නැහැ. මෙයාලගේ ගතිය මෙහෙමයි. ඒ හික්මීමමයි දිගටම ගතිය. එතකොට මේ අයට කෙලින්ම අර හිතන්න ඕන ටික දෙන්න විතරයි තියෙන්නේ. එහෙම නැති වුණාට පස්සේ තමයි බුදුරණවහන්සේ ක්‍රම දැන් ශික්ෂාපද පනවන්නත් හේතුව ඒකනේ. කියන්නේ වහන්නනේ හැම එකම. ඊළඟට බුදුරණවහන්සේ ඇත්තටම මම ඉස්සර හිතපු එකක් තමයි මේ. ඒ කියන්නේ ඒ වැඩ පිළිවෙල ගත්තට පස්සේ අපි මේ අනිවාර්යෙන් මේක කරනකොට දැන් මේක වෙයි. ඒ කියන්නේ අපි පිටින්නේ බලන්නේ. බුදුරණවහන්සේ නිකන් අර පිටින් රඟපෑමක් කියන කාරණාවක් දෙන්නේ නැහැ. ඇත්තට මේ කාරණාව අර්ථය වෙන කිසිදු දෙයක් නෙමෙයි. ප්‍රතිපදාත්මකවම මේ ධර්මයේ
හික්මීමට අවශ්‍ය ලෝකයේ ඉන්න තැනදී කළ හැකි උපරිම දේ. ඒ කියන්නේ මේකටමයි වෙන කිසි දෙයකට නෙමෙයි. එතකොට දැන් බලන්න දැන් මෙයාලගේ සත්‍යවාදී හිතන ගතියත් එක්ක කිසිදු විදියකින් තමන්ගේ කොණ්ඩට එලක් ගන්න නැතුව ධර්මය අහන්න එමු වෙනවා. අර ගතියත් එක්ක ඉන්න කෙනෙක් කොහෙද? දැන් එයාගෙත් ඒ සත්‍යවාදීව හිතන දෙයක් දෙනවා නම් අර ගතියක් තියෙනවා නම් දැන් ඒ කෝණේ එක නෙමෙයිද යන්නේ. දැන් යන්නේ ඒ කෝණෙත් එක්ක. බලෙන් ජීවත් වෙලා ඉද්දි කරන වැඩේ ඒක. ඉතින් ඒක නිසා ඒක තමයි ප්‍රායෝගික. ඒකට අපිට කරන්න පුළුවන් එකක් තියෙනවා. හැබැයි කරන්න පුළුවන් කාරණාව අපි කියන්නේ ඒක දැන් මම දෙකක් කිව්වේ. දැන් එකක් තමයි දෙන කාරණාව හිතන එක. අනිත් තමයි ජීවත් වීමේදී යමු වෙන එක. ඔන්න ඔය දෙක අපි කරනවා නම් අපි ආයේ ධර්මයේ නැහැ කියලා හෝ ධර්මයේ ඉන්නවා කියන කතාව හිතන්න ඕනේ නැහැ. ඇයි අපට කළ හැක්ක අපි කරනවා. දැන් අපිට සක්කාය නිරෝධයකට අපි යොමු වෙනවා කියලා ගත්ත ගමන්ම අපි මේ දෙකම අතහැරලා ආයෙ භවත්වයක් ගන්නවනේ. මේ දෙකම අතහැරලා. දැන් අපි ඉන්නවනම් අපට කරන්න පුළුවන් දේ අපි කරන්න ඕනේ. එහෙනම් මේ දෙක කරද්දී අපට අලුතෙන් සක්කාය නිරෝධයක් ඕනේ කියන කතාවක් අවශ්‍යතාවය ඉන්නේ මේ ක්‍රම දෙක. ඇත්තට ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. මදිපාඩුවක් වෙනවා නම් කියන්නේ ගුණවත් භාවය අඩු නම් අර අනුගත වීම කරන්න බෑ. ඒ කියන්නේ කීකරු සුවච සත්පුරුෂ භාවය අඩු නම් ප්‍රඥාව අඩු නම් දෙන කාරණා හිතන්න බෑ. මෙන්න මේ දෙක මේ දෙපැත්තත් එක්ක තියෙන්නේ. එතකොට ගුණවත් භාවයේ අප ප්‍රඥාව අඩු කෙනෙකුට ගුණවත් භාවයත් එක්ක කියන්න බෑනේ. පුළුවන්. ටික හරි උපකාරයක් තියෙනවා. මේක හැබැයි තියෙන කෙනෙක් කවදාවත් මේ ගුණවත් බව නැති වෙන්නේ නැහැ. හිතන ගතිය තියෙන කෙනෙකුට ඒ ගුණවත් භාවය කියන ඒ කියන්නේ සුවච කීකරු මේ විවෘත කියන කාරණා නැති වෙන්නේ නැහැ කවදාවත්. ඒක තියෙනවා. දැන් මේක අඩු වුණා කියලා හිතන ගතිය අඩු වුණායි කියලා මේ කාරණාව ගන්න පුළුවන්. මන්ද බුද්ධික නැත්තම් පිස්සු නැත්තම් ඒ කෙනෙක් අර ගුණවත් භාවයේ තියෙනවා නම් කරන්න පුළුවන්. එතකොට ඒ කරුණු කරනකොට අපට අලුතෙන් අහපව සක්කාය නිරෝධය කියලා මේ දෙයක් දාගන්න ඕනේ. කලණ මිත්‍රෙක් හිතන්න ඕන දේ දෙනවා. එතකොට ඔන්න ඔය දෙක සිදු වෙද්දී අපට වෙන මොනවත් අදාළක් නැහැ. හැබැයි මේක අපේ ජීවනචර්යාව කරගන්න ඕනේ. ඒක ජීවනචර්යාවක් නැත්තම් අපි අපට ආවනික දෙන්නේ යන්නේ. ඒ ජීවනචර්යාව. දැන් ඇත්තටම දැන් මම අර වහන්සේට දාර පින්න වදන්න එපා කියලා මම ඊට පස්සේ යන්න කියලා කිව්වේ. මොකද දැන් මට හිතුණා දැන් මං කියපු කාරණාවත් එක්ක දැන් යන්න බෑනේ. එතකොට ඒකත් එක්ක මට හිතුණා දැන් යන්න කැමතිනේ. ඊළඟට මට යන්න කියන්නේ හිතුණා. එතකොට දැන් මම නිදහස් කරන්නේ ප්‍රහන්සේ. අන්න ඒ අරක නිසා මම ඒක කරේ. ඒතකොට දැන් ප්‍රහන්සේට දැන් මම කියන්නේ කැමැත්තක් තියෙනවා. නමුත් මම අනුකම්පාවෙන් අර කිව්වා. ඊට පස්සේ අරක නිදහස් කරාට පස්සේ ඒත් දැන් මං කියපු දේ කරන්නේ. අන්න ඒ විදිහට අපි සමහර කරුණු තියෙනවා කියන්නේ අපි ගොරෝසු මට්ටමින් කරනකොට ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මට යම් කිසි මට්ටමකට තේරෙනවා කියලා මොනවා හරි කාරණාවක් එක්ක මං කියන කාරණාවක් එක්ක යොමු වෙන්න කැමැත්ත තියෙනවා. අපි කැමැත්ත තිබ්බට සමහරවිට අපේ කෙලෙස් එක්ක අමාරු ගතිය එනවනේ. හැබැයි ඒකට සමහර වෙලාවට කියන්නේ ඒ එදෙන කරුණු එක්ක නිදහස් කියන්නේ ඒක කරන්ඩ නිදහස් වෙන වැඩ පිළිවෙලක් දෙන්න පුළුවන්. ඒක තමයි අර හික්මවන්න ඒ කෙනාගේ ස්වභාවය දැනගෙන හික්මුවනවා කියන කාරණා. ඉතින් ඒක අපට මේ අර හැබැයි මූලික ටික නැත්තම් කවදාවත් කරන්න බෑ. ඒ කියන්නේ මූලික ටික දැනෙන්නට ඕනේ. මෙන්න මේ විදිහේ ගතියක් තියෙනවා කියලා. ඒ ගතියක් තියෙනවා කියලා දැනෙන්නේ නැතුව කවදාවත් මේ ඊළඟ කාරණාවක් කියලා ඉක්මවන්න බෑ. ඉතින් ඔන්නෝක අපි දිගට අර හුරු කර. ඒකත් එක්ක දර විහාර. එතකොට මේ දෙක එත්තියදී අපට ආයේ අලුතෙන් දෙයක් අපේක්ෂාවක් කරන්න දෙයක් නැහැ. හඟවෑමක් වෙන්න බෑ. ඒක අවංකත්වයක් වෙන්න ඕන. සමහර ඒවා දැන් අමද්දසිරුණත් මෙයාට උනත් දැන් හසින්තන සමහර මම කියන කාරණාව තේරෙන්න තියෙන පුළුවන් මම වැඩක් පොලක් කරන්නේ. හැබැයි මට සමහර වෙලාවට දැන් අපිට මම කියන කාරණාවකට එහා දැන් අමද්දසි කරන කාරණාවක් හරි කියලා. දැන් එතකොට දැන් මම වෙන එකක් කියනවා. අමද්දසි වෙන එකක් කියනවා. හැබැයි දැන් මට තේරෙනවා නම් අමද්දසිට කියන්නේ මට යම් යමුවීමක් එක්ක එන්න තියෙනවා කියලා. එතකොට මම මේක කඩන්න නැතුව ඒකට අනුගත වෙන්න නම් මම අනිත් පැත්තට ආපු එකක් දෙනවා. අර මගේ එක ඇතහැරලා මම අනිත් පැත්තට නිකාරනවා කියනවා. එතකොට දැන් අමද්දසිට මං කියන යමුවීමක් තියෙනවා නම් ඒක කැඩෙන්න ඉඩක් නැති වෙලා යනවනේ.
අර දැන් ඒක හැබැයි මදිකම නිසා තමයි. නමුත් අපි ලෝක ජීවත් වෙද්දී අපට සාධාරණ, ඒ කියන්නේ යම් දේවල් තියෙනවනේ. එතකොට ඒ දේවල් තියෙද්දී අන්න මම ඒක විනාශ කරාට පස්සේ අර ගතිය කැඩෙන්න ඉඩ නැහැ. දැන් අපි ඒක එක්කම භාවනාවක් කරගෙන ජීවත් වෙනවා නම් ආයෙ මුකුත් කියන අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි ජීවත් වෙනවනේ. සාමාන්‍ය ජීවිතයක්. එතකොට අන්න අර ගතිය දැක ගන්න අපිට යම් යම් වැඩ පිළිවෙල කරන්න වෙනවා. අර යොමු වෙච්ච ගතිය. ඉතින් ඒක මේ සමහරවිට අපට නොදැනීම අපි තුලින් සිදුවෙන්න අපි ඉඩ දෙන්නට ඕනේ. අර කාරණාවත් එක්ක. එහෙම නොවුනොත් එහෙම මේ අපි අර අහපව අපේ පැත්තට මම සමහරලාට සමහර කරුණු වැඩිපුර කියන්නේ. එතකොට අපි තවත් අපේ හිතන පරාසය වැඩි වෙනවනේ. හිතන පරාසය වැඩි වෙනකොට අපි ජීවත් වෙන සමාජය කියන එකට වඩා ධර්මයේ යොමු වීම පැත්තට ලං වෙනවා. ජීවත් වෙන සමාජයේ ගතිය කියන එකට වඩා ධර්මයේ යොමු වීම පැත්තට ලං වෙනවා. එතකොට මොකද වෙන්නේ? තනිකරම ප්‍රතිපදාවට අවශ්‍ය වැඩ පිළිවෙල සිද්ධ වෙනවා. මේ පිළිසන්නේ රංගවාහන කෙනෙක් වෙනවා කියන්නේ මේ අර අපේ තියෙන අර වංචනික ධර්ම තියෙනවා නේද? ඒවා මේ ඉස්මතු මේ කියන්නේ මම බලනවා හිතින් මම බලනවා කොහොමද මේ කියන්නේ විරුද්ධතා තියෙනවා නම් ඒවා මොනවද කියලා හොයන්න උත්සාහ කරනවා. මොකද ඒවා තියෙනවනේ යන්න බැහැ කියන එක අපි දැනගන්න. නෑ අරක තමයි ප්‍රධානම ගතිය. කියන්නේ ඒකත් එක්ක යනකොට ඇත්තටම ටික ටික වැඩෙනවා නේද ඒවා. දැන් මම අද ජීවිතේ ප්‍රශ්න අහලා යපුවර ඒ ડોක්ටර් ගැන කියනකොට ඒ කියන්නේ මොන දේවල් නොවැහැට වුණත් අර ගතිය තියෙනවා නම් ඒ කෙනාට උපකාර කරන්න හිතෙනවා. දැන් ඒක ටික ටික වර්ධනය වෙනකොට ඇත්තම අර සම්බන්ධතාවයත් එක්ක සම්පූර්ණයෙන් ප්‍රඥාව උපරිම වැඩෙනවා කියන එක නෙමෙයි. නමුත් යම් පමණකට යන්න ඉඩක් තියෙනවා. අරක තමයි ඉතින් ප්‍රධානම කාරණාව. මොනවද?